ස්වාමීන් ස්වාමීන් වහන්සේ මේ ඔබ වහන්සේ ඇහෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ මයික් එක ඕෆ් වෙලා. හොඳයි ධර්ම ශ්‍රවණයට ප්‍රථමයෙන් පන්සිල් සමාදන් වීම සඳහා নমස්කාරය කියන්නේ. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි තිසරණ ගමනං සම්පුන්නං ආම බන්තේ පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරේ මජ්ජපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත ආමබන්තේ සාදු නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්තුනි හැම කෙනෙක්ම උතුම් සද්ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් වන මොහොත. ඊටාම ශ්‍රද්ධා සම්පත්තියෙන් යුක්තව තමන්ගේ හිත සංසුන් කරගෙන උතුම් ධර්මය ශ්‍රවණය කරන්නට අවශ්‍යයි. බුද්ධෝත්පාද කාලයක් වටිනා මනුෂ්‍ය ජීවිතයක් අපිට හැම කාලයකදීම ලෝකයේ තුල ලැබෙන්නේ නැහැ. ඒ ලබාගත් දුර්ලභ මනුෂ්‍ය ජීවිතය තුළ අපි කවුරුත් අප්‍රමාදීව කුසල ධර්මයන් තුළ හැසිරිය යුතු වෙනවා. ඒ කුසල ධර්මයන් තුළ නොහැසිරෙන මනසක් ජීවිතයට කිසිම විදිහකින් අර්ථයක් සිද්ධ කරන්නේ නැහැ. යම්කිසි ආකාරයකින් කෙනෙකුගේ ජීවිතය ධර්මානුකූලව හසුරුවා ගන්නට පුළුවන් කමක් නැතිනම් ඒ ධර්මය භාවිත නොකළ පුරුදු නොකළ මනසක් කවදාවත් යහපතක් සිද්ධ කරන්නේ නැහැ. ඒ නිසා ජීවිතේ අපි নিরතුරුව ධර්මයේ පිළිබඳව මානසිකාරය පැවැත්විය යුතුයි. නිරන්තරයෙන්ම ධර්මයේ පිළිබඳව අපි සිතෙන් මානසිකාර විධීන් පිළිබඳව ප්‍රත්‍යවේක්ෂණයන් සිදු කළ යුතුයි. එතකොට තමයි අපේ මනස ධර්මානුකූලව භාවිත වන මනසක් බවට පත් කර ගන්නට පුළුවන්කම තිබෙන්නේ. ඒ නිසාමයි බුදුරජාණන් වහන්සේ මරණ සතිය ආදී පවා
නිරන්තරයෙන්ම වර්ණනා කරන්නට යෙදුනේ. බුදුරජාණන් වහන්සේ එක අවස්ථාවකදී දේශනා කරනවා මේ භාවිත කරන ලද මරණ සතිය මහත්ඵලයි මහත් ආනිසංසයි. මේ භාවිත කරන ලද මරණ සතිය නිර්වාණය කෙලවර කොට නිවන පර්යවසානයේ කොට පවතිනවා කියලා. ඒ කියන්නේ නිර්වාණය දක්වා කෙනෙකු අරගෙන යන්නට මේ මරණ සතිය හේතු උපනිශ්‍රේ වෙන බවයි භාග්‍යතුන් වහන්සේ පෙන්වා දුන්නේ. ඒ නිසා අපි ජීවිතය තුළ යථාර්ථවාදී දැක්මක් උපදවාගෙන අප්‍රමාදයේ පිණිස කටයුතු සම්පාදනය කළ යුතුයි. මරණ සතිය කියලා කියන්නේ මරණය පිළිබඳව කරන අනුස්මරණය සිහිපත් කිරීම. එතකොට ඒක සතියක් කියලා කියන්නේ සිහිවත් බවක්. යම් කිසි කෙනෙක් තම సంతානයේහි මරණය පිළිබඳව සිහිවත් බවක් උපදව ගන්නවා නම් එය තමයි වටිනාම දේ බවට පත්වන්නේ. කෙනෙකුට හිතෙන්නට පුළුවන් මරණය කියන දේ අපි ඇයි සිහිපත් කරන්න කියලා. එනිසාමයි මරණය පිළිබඳව ටිකක් කතා කරන්නට කල්පනා කළෙත්. මරණය කියන ධර්මය කවුරුත් අප්‍රසන්න කරන කවුරුත් බියට පත්වන ධර්මයක්. ඕනෑම මොහොතක තමන් කරා පැමිණෙන්නට පුළුවන්කම තිබුණත් ඒ සත්‍ය ඒ යථාර්ථය වසා දමන්නට මිනිස්සු හරි කැමතියි. තමන් මැරෙන බව මොහොතකටවත් හිතෙන්නේ නැහැ. තමන් එකට ජීවත් වෙන මිනිස්සු තමන්ගේ ජීවිත ගමන අවසන් කරනකොට ඒක තමන්ගේ පැත්තට මෙහෙवला මගේ ජීවිතයත් මෙබඳු වූ ස්වභාවයක් නේද පවතින්නේ. ඒක කොයි මොහොතේනම් නැති වෙලා යන්නට පුළුවන් වෙයිද කියන එක ගැන මිනිස්සු තමන්ගේ ජීවිතයේ පැත්තෙන් මේ පිළිබඳව හිතන්නේ නැහැ. තමාගේ ජීවිතයේ පැමිණෙන මරණය ගැන කතා කළොත් මිනිස්සු ගොඩක් වෙලාවට ඒක මහා අසුබ දෙයක් හැටියට කල්පනා කරනවා. ඒ පිළිබඳව කෝපය, ද්වේෂය පවා පහළ කරනවා. ඒ තරම්ම මරණයට අප්‍රසන්න කරන නිසා. නමුත් බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දුන්නේ ලෝකයේ යථාර්ථයේ විදිහටම තේරුම් ගන්නට කියලා. ඒ කියන්නේ ලෝකේ මරණය කියන ධර්මය ලෝකේ පවතින අපි කාටත් මොහොන දෙන්නට සිද්ධ වෙන දෙයක්. ඒ අපි ආටෝපයන්ගෙන් වසා දැමිය යුතු නැහැ. අපි කවුරුත් මැරෙන බව තේරුම් අරගෙන මැරෙන බව දැනගෙන අපි ජීවත් වන්නට අවශ්‍යයි. මැරෙන බව දැනගෙන පසුතැවීමයි බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කළේ. ලෝකයාට මරණය කියන දේ පසුතැවෙන්නට හේතුවක්. හැබැයි බුදුරජාණන් වහන්සේ මරණය පිළිබඳව දේශනා කරේ මරණ සතියක් විදිහට භාවිත කරන්නට. ඒ කියන්නේ මරණය පිළිබඳව බයටපත් වෙලා භීතියෙන් හැම වෙලාවකදී මේ ගැන කල්පනා කරගෙන හිතේ නොසතුටින් කාලය ගත කරන්නට නෙමෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. අපේ මරණය පිළිබඳව මෙනෙහි කර යුතු ආකාරයක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. යම් කිසි විදිහකින් ඔබ ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ ධර්ම කාරණාව ඔබේ ජීවිතයට සමීපස්ත කරගන්නවා නම් ඒ ඊටාම වටිනවා. ඔබේ ජීවිතය විශේෂ භාගී දෙයක් බවට, ඒ කියන්නේ එකතැන පල් නොවි දියුණු වෙන දෙයක් බවට පත් කරගන්නට ඔබට පුළුවන්කම තිබෙනවා. භික්ෂුවක් හෝ වේවා, යම් කිසි ගිහි කෙනෙක් හෝ වේවා, රාත්‍රී කාලයේදී තමන්ට විවේකයේ ලැබෙනකොට, කාය විවේකයේ ලැබෙනකොට, මානසික විවේකයේ පොඩ්ඩක් හිතන්න පුළුවන් වෙලාවක් ලැබුණාම ඔබේ කාර්යබහුල ජීවිතේ වෙන්න පුළුවන්. ටිකක් නිදා ගන්නට යනකොට අඩුම තරමේ විනාඩි 5ක් 10ක් හරි ඔබට ටිකක් කල්පනා කරන්නට නිමේෂයක් ලැබෙනවා. අන්න ඒ වෙලාවේදී නිමේෂයේදී ඔබ ටිකක් ඔබේ ජීවිතය පිළිබඳව කල්පනා කරලා බලන්න, ඔබ හිතලා බලන්න. මොන විදිහටද ඔබ හිතිය යුත්තේ? අද දවසේ මම මේ විදිහට නිදාගත්තට හෙට උදේ වෙනකොට අපහු නැගිටින්නේ නැති වෙන්න පුළුවන්. මරණය කියන ධර්මය මං කරා පැමිණෙන්නට පුළුවන්කම තිබෙනවා. ඒ මරණය මං කරා පැමිණෙනකොට ඒකට මුහුණ දෙන්නට මම දැන් සූදානම්ද? ඒකට මුහුණ දෙන්නට මම හොඳින් සූදානම් වෙලා ඉන්නවද? මගේ හිතේ කොච්චර අප්‍රහීන ධර්මයෝ, කෙලෙස් ධර්මයෝ තියෙනවද? හිතේ පවතින කෙලෙස් මොනතරම් අප්‍රහීනව තියෙනවද? අප්‍රහීනව තියෙන කෙලෙස් පිළිබඳව ඔබ ආවර්ජනා කරලා බලන්න. ඔබේ මනස තුළ ප්‍රහීන බවටපත් නොවුණු, තවදුරටත් පැසවමින් තිබෙන කෙලෙස් ධර්මයන් පිළිබඳව
ඔබ කල්පනා කරලා බලනකොට ඒ වෙලාවට ඔබටම තේරෙයි මම තාම මරණයට සූදානම් නැහැ කියන එක. එතකොට අපිට පේනවා අපි තාම මරණයට සූදානම් නැත්නම් අපි හිත හදා ගන්නට අවශ්‍යයි. ඇයි? අප්‍රහීන කෙලෙස් ධර්මයන් තිබෙනවා. අප්‍රහීන කෙලෙස් ධර්මයන් තිබෙන මනසක් ඒ පුද්ගලයාව යහපත් තැනකට අරගෙන යන්නේ නැහැ. අප්‍රහීන කෙලෙස් නිසා ඔහුව දුගතියකටම අරගෙන යන්නට පුළුවන්කම තිබෙනවා. අනේ නිසා අප්‍රහීන කෙලෙස් පිළිබඳව සිතන පුද්ගලයා මරණය පිළිබඳව කල්පනා කරන්නේ මැරෙන්නට කලින් කොහොම හරි අප්‍රහීන කෙලෙස් ප්‍රහීන බවට පත් කරගන්නට ඕනේ කියන අදහස. ඒකේනා ਸੰతాපයට පත්වන්නේ නැහැ. ඒකේනා බයට පත්වන්නේ නැහැ. ඒකේනා මට මෙච්චර දේවල් කරගන්න බැරි වුණා කියලා තැවෙන්නේ නැහැ. එයා බලන්නේ තමන්ගේ හිත දිහා බලලා හිතේ ලෝභය මෙච්චර තියෙනවා. ද්වේෂය මෙච්චර තියෙනවා. මෝහය මෙපමණකට තියෙනවා. එහෙනම් තාම මරණයට සූදානම් නැහැ. මෙබඳු මානසික මට්ටමකින් මරණයටපත් වුණොත් මගේ ගතිය සුගතියක් නෙමෙයි දුගතියක් වන්නට පුළුවන්. අනේ නිසා සුගතියක යන්නට නම් එහෙම නැතිනම් නිර්වාණයට සමීපස්ත වන්නට නම් මට අවශ්‍යයි ඒකාන්තයෙන්ම මේ ධර්මය පිළිබඳව අවබෝධ කරගෙන අප්‍රහීන කෙලෙස් ප්‍රහීන කරගන්න. එනිසා මම වගේ කෙනෙකුට ප්‍රමාදයේ සුදුසු නැහැයි කියලා ඔබට පුළුවන් ඔබේ මනස තුළ අප්‍රමාදී සිතුවිලි ජනනය කරගන්නට. ඒ විදිහට අප්‍රමාද සිතුවිලි ඔබ ජනනය කරගන්න ගමන්ම ඔබට පුළුවන් ටිකෙන් ටික හැමදාම ওই විදිහට ඔබේ මනස පිළිබඳව ප්‍රත්‍යවේක්ෂණයක් කරන්නට. ඔබට පේනවා නම් වෙනදා හිටපු පුද්ගලයාට වඩා ඔබේ හිතේ දැන් කෙලෙස් ධර්මයන් ප්‍රහීන බවට පත් වෙලා තියෙන්නේ. දැන් ආශ්‍රව ධර්මයන් ගෙවිලා තියෙනවා කියලා ඔබට ප්‍රහීන කෙලෙස් බොහෝ කොට පේනවා නම් අන්න එයම ඔබට ප්‍රමෝදයක් බවට පත් වෙනවා. සතුටට පත්වන්නට කාරණාවක් බවට පත් වෙනවා. ඔබ මරණයට එපමණකට මුහුණ දෙන්නට සූදානම් කියලා. මරණය කියන ධර්මයේ හැමුවේ ඔබ පරාජයට පත්වන්නේ. ඔබ සුචරිත ධර්මයේ හැසිරුණු පුද්ගලයෙක්. ඔබ අම්මන්ගේ මනස තුළ පවතින කෙලෙස් ධර්මයන් ප්‍රහීන කර ගැනීම සඳහා උත්සාහවත් වුණු පුද්ගලයෙක්. මේ විදිහට ඔබට පුළුවන්කම තිබෙනවා ඔබේ මනස පිළිබඳව ප්‍රත්‍යවේක්ෂණය කරමින් ඒ සඳහා ඔබ ගත යුතු ක්‍රියාමාර්ගයන් අනුව හික්මෙන්නට පුළුවන්කම තිබෙනවා. කෙනෙක් මැරෙන්නට පුළුවන් ක්‍රම කොච්චරනම් තියෙනවද? බුදුරජාණන් වහන්සේ ဒုတိ ය මරණ සති සූත්‍රයේදී බොහෝ ගණනාවක් පෙන්නනවා. කෙනෙක් මැරෙන්නට පුළුවන් ක්‍රමවේද කොච්චරක් තියෙනවද කියන එක. ඉතින් මේ කාලේ කොච්චරක් තියෙනවද කියන එක ගැන කතා කරනවට වඩා ඔබට දකින්නටම පුළුවන්කම තියෙන ඕනම මොහොතක මරණය ඔබ කරා පැමිණෙන්නට පුළුවන් කියලා. මේක ලෙඩ රෝග නිසා මරණය ඕනම මොහොතක ඔබ කරා පැමිණෙන්නට පුළුවන් කියලා. කැලේක වාසය කරන භික්ෂුන් වහන්සේ නමකට අමතර වාසයක් විදිහට තවත් පෙන්නනවා මරණය පැමිණෙන්නට පුළුවන් ක්‍රම තව ගොඩක් තියෙනවා. සත්තු සර්පයෝ ඉන්නවා, කැලේ නොඑක් විෂගෝර සර්පයෝ, විෂගෝර සතුන්, ඒ වගේම තවත් අලි කොටි වලසුන් වගේ සතුන්, ඒ වගේම ගස් කඩා වැටීම් ආදී දේවල්, ස්වභාවික උවදුරු ඕනම දෙයක් වෙන්න පුළුවන්. ඉතින් මේවත් අමතර වාසියක් හැටියට නැතිනම් අමතරව අපිට තමන්ගේ මානසිකාරයේ පවත්වන්නට පුළුවන් හොඳ පැතිකඩවල් විදිහටයි ධර්මයේ පිළිබඳව අවබෝධයක් තිබෙන ඒ පිළිබඳව උත්සුක බවක් දකින්න කෙනෙකු දකින්නේ. සාමාන්‍ය ලෝකයාගේ දැක්මෙන් මේක ටිකක් දුරස්තයි. ඇයි? ලෝකයට මරණය කියන ධර්මීතාව අප්‍රසන්නයි, සිහිපත් කරනවට අකමැති දෙයක්. යථාර්ථය හැමදාම වහලා දාලා මිනිස්සු ජීවත් වෙන්න කැමතියි. හැබැයි මේ යථාර්ථයට මුහුණ දෙන්න වෙනවා කොයිම මොහොතක හරි. මොනම අවස්ථාවක හරි. ඒ යථාර්ථයට මුහුණ දෙන්න සිද්ධ වෙන වෙලාවට මිනිස්සු දුකටපත් වෙනවා, වේදනාවටපත් වෙනවා. Tamanta අතහැරෙන දේවල් ගැන කල්පනා කරලා, කරන්න බැරි වෙච්ච දේවල් ගැන කල්පනා කරලා, තමන්ගේ ලෝකයේ පිළිබඳව හිතමින් මිනිස්සු තැවෙනවා, සංతాපයටපත් වෙනවා. ඇයි? හිතේ කෙලෙස් අප්‍රහීනයි. අන්න ඒ නිසා මරණය කියන ධර්මයේ පිළිබඳව නිරන්තරයෙන් කල්පනා කරමින් හිතේ කෙලෙස් ධර්මයන් ප්‍රහීන බවට පත් කරගන්නට අපි නිරන්තරයෙන් උත්සාහවත් වන්නට ඕනේ. ඒ හිතේ කෙලෙස් ධර්මයන් ප්‍රහීන කරමින් සිත භාවිත කිරීමම තමයි වැදගත් වෙන්නේ. සිත භාවිත කරනකොට භාවිත කරන ලද සිතක් ඇති පුද්ගලයාට
යම් අවස්ථාවල ලෝකයේ ඔබ ජීවත් වෙනකොට ඔබට යම් කිසි ආකාරයන්ගෙන් මුලාවටපත් වෙන අවස්ථා තියෙන්නට පුළුවන්. නමුත් ඔබේ ජීවිතයේ වැඩිපුර හිත ගුණධර්මයන් පැත්තේ වඩපු කෙනෙක් නම් ඔබට මරණයට බයවන්නට අවශ්‍ය නැහැ. එක අවස්ථාවකදී මහා නාම රජුරෝ ශාක්‍ය රජුරෝ බුදුරජාණන් වහන්සේ හම්බ වෙලා බුදුරජාණන් වහන්සේට කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඇතැම් අවස්ථාවලදී මම භාග්‍යතුන් වහන්සේ හම්බෙලා සමහර වෙලාවට ප්‍රේමනාප මහා ශ්‍රාවකයන් වහන්සේ නමක් හම්බෙලා මනෝභාවනීය කියන්නේ සිත් ගන්නාසුළු වික්ෂුන් වහන්සේ නමක් හම්බෙලා කතා බස් කරලා මම ආපහු යනකොට නගරයේ පැත්තේ දේවල් දකින්නකොට අශ්වයෝ කරත් රත පාබල මිනිස්සු මේ වගේ දේවල් දකින්නකොට මේනොයික් විප්‍රකාර දේවල් දකින්නකොට හිතේ කැළඹීමක් ඇති වෙනවා. හිත ඒව පස්සේ දුවන්න පටන් ගන්නවා. අර ඒ වෙනකන් තැම්පත් වෙලා තිබුණු හිත ඒ වෙලාවට මුලාවටපත් වෙනවා. ඒ වෙලාවට මුලාවටපත් වෙනකොට ස්වාමීනි මට ඇතැම් වෙලාවට මහා බියක් ඇති වෙනවා. මහා තැති ගැනීමක් ඇති වෙනවා. ස්වාමීනි මට හිතෙනවා මම කලුරිය කළොත් එහෙම මම මේ විදිහට මැරුණොත් එහෙම මම මහා දුගතියක උපදී මගේ හිත මට පාලනය කරගන්න බැරුව නැතිනම් මට මහ බියක් ඒ වෙලාවට දැනෙනවා මගේ කලුරිය කිරීම පිළිබඳව කියලා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහා භායි මහා නාම බයවන්න එපා. මහා නාම බයවන්න එපා. ඔබ හිත වඩපු කෙනෙක්. ඔබ සද්ධා, සීල, සුත, ඡාග, පඤ්ඤා කියන මේ උතුම් ගුණ ධර්ම ඔබේ මානස තුල ප්‍රගුණ කරලා තියෙනවා. ඔබ ශ්‍රද්ධාවෙන් තුනුරුවන් පිළිබඳව ශ්‍රද්ධාවෙන් ඔබ කටයුතු කරනවා. ඒ වගේම ඔබ සීල ප්‍රතිපදාව තුළ ඔබ හික්මෙනවා. ඒ වගේම ඔබ සුතයෙන් පරිපූර්ණයි. ඒ වගේම ඔබ ඡාග ගුණයෙන් යුක්තයි. ඒ වගේම ඔබ ප්‍රඥාවෙන් යුක්තයි. මේ ගුණ ධර්මයන්ගෙන් හිත වඩපු කෙනෙකුට මහා නාම බයවන්නට දෙයක් නැත්තේ නෑ කියලා. ඒ නිසා ලෝකයේ තුල හැසිරෙන ඔබට ඇතැම් විට යම් යම් අරමුණු වල මුලා වෙන දේවල් ගිහි ජීවිතයක් ගත කරන ඔබට සම්පූර්ණම නැති නොවන්නට පුළුවන්. හැබැයි ඔබ ජීවිතයේ වැඩි කොටසක් සද්ධා සීල සුත්‍ර ඡාග පඤ්ඤා ආදී මේ ගුණ ධර්මයන් තුලින් ඔබේ මනස භාවිත කරන්නට ඒ තුල ඔබේ මනස න්යාමනයකට ලක් කරන්නට ඔබ නිරන්තරයෙන් උත්සාහවත් වන්නට ඕනේ. ඒ උත්සාහය නැති වුණොත් ඔබේ ජීවිතයේ හිස් ඒ ජීවිතය નિરර්ථකයි. කිසිම අර්ථාන්විත දෙයක් ඔබ කරලා නැහැ. අර්ථාන්විත දෙයක් නොකරපු ජීවිතයකින් ඔබටත් ලෝකෙටත් පළක් ඇත්තේ නැහැ. තිරසංගත සතෙකුගේ ජීවිතය දිහා බැලුවත් ඔහුත් ආහාර පාන උපේ ගන්නවා යම් කිසි ක්‍රමෝපායන් තුළින්. ඔවුනුත් තමන්ගේ වර්ගය ආභෝ කරනවා. ඔවුනුත් මරණයටපත් වෙනවා. අපේ ජීවිතය තුලත් අපි කරලා තියෙන්නේ ඒකනම් ඊට වඩා අර්ථචර්යාවක්, ධර්මචර්යාවක්, සමචර්යාවක් අපේ ජීවිතය තුළ නැතිනම් අපේ ජීවිතයෙන් අපි ලබාගත් ප්‍රයෝජනයක් නැහැ. එනිසා වැදගත් වෙන්නේ අපේ ජීවිතය තුළ අපි උපදවගත් නිවීම ප්‍රඥා සම්පන්න භාවයකින් අපි ජීවිතය පිළිබඳව කරන ලද කලමනාකරණය. අන්න ඒක තමයි වැදගත් වෙන්නේ. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ජීවිතය පිළිබඳව යථාර්ථවාදී දැක්ම උපදවගත් කෙනෙකුට හැම වෙලාවකදීම වීරයක් තියෙනවා. මොකද්ද? අනදිගතයි මම ධර්මයේ තාම අවබෝධ කළේ නැහැ. අවබෝධ කළේ නැත්නම් අවබෝධ නොකළ ධර්මය අවබෝධ කිරීම පිණිස නැවත නැවත මම උත්සාහවත් විය යුතුයි. නැවත නැවත මම ඒ පිළිබඳව සිත පිහිට විය යුතුයි. අන්න එතකොට තමයි අපේ ජීවිතය අපිට හික්මවා ගන්නට පුළුවන්කම තියෙන්නේ. යෝච පුබ්බේ පමජ්ජිත්වා පච්ඡාසෝ නප්පමජ්ජති සෝ ඉමං ලෝකං පභාසේති අබ්භාමුත්තෝ චන්දිමා. යම් කිසි කෙනෙක් ලෝකේ මුලින් ප්‍රමාදීව වාසය කරලා යෝච පුබ්බේ පමජ්ජිත්වා පච්ඡාසෝ නප්පමජ්ජති පස්සේ හරි ඒකේනා ප්‍රමාදයටපත් වෙන්නේ නැත්තම් සෝ ඉමං ලෝකං පභාසේති ඔහු මේ ලෝකය ප්‍රභාස්වර කරනවා. ඔහු මේ ලෝකේ එළිය කරනවා හරියට අබ්භාමුත්තෝ චන්දිමා. වලාකුලකින් වැහි අඳුරු වලාකුලකින් මිදුණු හඳ නැවත පෙරසේම ලෝකය එළිය කරනවා වගේ අර මුලින් ප්‍රමාද වෙලා හිටියත් යම් කිසි කෙනෙක් පස්සේ හරි තමන්ගේ ජීවිතේ අප්‍රමාදයේ කියන දේ උරුම කරගත්තොත් අප්‍රමාදයේ ඔස්සේ හැඩගස්වා ගත්තොත් ඒ කෙනා
මේ මුළු ලෝකෙම එළිය කරනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒ නිසා ඔබේ ජීවිතේට ඔබට අනන්‍ය වුණ වෙනස් කතාවක් තියෙන්නට පුළුවන්. ඔබ ඔබේ දර්ශනයට අනුරූපව මේ තාක් කටයුතු කරලා තියෙන්නට පුළුවන්. හැබැයි ඔබ ඔබේ ඉදිරි ජීවිතය පිළිබඳව ඔබ තව වරක් කල්පනා කරලා බලන්නට ඕනේ. ඒ නිසා මේ කාල පරිච්ඡේදය තුළ ඔබට වැදගත් දෙයක් කරන්නට පුළුවන්. ඒ තමයි මරණය පිළිබඳව සිහි මුලාවෙන් මහ භීතියකින් කල්පනා කරන ඔබ මරණය පිළිබඳව අද ඉඳලා සිහියෙන් යුක්තව සබුද්ධිකව කල්පනා කරන්නට පටන් ගන්න. ඔබ කල්පනා කළ යුත්තේ මරණය පිළිබඳව බයෙන් වෙවුලමින් තැතිගනිමින් නෙමෙයි. ඔබ කල්පනා කළ යුත්තේ ඕනෑම මොහොතක ඔබ කරා මරණය පැමිණෙන්නට පුළුවන්කම තියෙනවා. ඔබ ඒට මුහුණ දෙන්නට සූදානම්ද? ඔබේ ජීවිතේ කොච්චර කෙලෙස් ධර්මයන් අප්‍රහීනව තියනවද? අන්න ඒ පිළිබඳව තමයි ඔබ කල්පනා කළ යුත්තේ. ඒ කෙලෙස් අප්‍රහීන නම් ඔබ කොහොමද මේ දේවල් ප්‍රහීන කරගන්නේ? ඒ පිළිබඳවයි ඔබ උත්සාහවත් විය යුත්තේ. ඔබ ක්‍රියාත්මක විය යුත්තේ. ඒ විදිහට කල්පනා කරමින් ඔබේ ජීවිතය තුළ සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා කියන මේ උත්තරීතර ගුණ ධර්මයන් දියුණු කරගන්නට, උතුම් ගුණ වගාවන් සිද්ධ කරගන්නට අවශ්‍ය කටයුතු ඔබ සම්පාදනය කරගන්නට අවශ්‍යයි. ඒ විදිහට ඔබ කටයුතු සම්පාදනය කරගන්නකොට බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරනවා අපේ ජීවිතය පිළිබඳව අපි යථාර්ථවාදී දැක්මක් උපදව ගන්න උත්සාහවත් වෙනවා නම් ඒකට අපි කියනවා යථා භූත ඥාන දර්ශනය කියලා. යථා භූත ඥාන දර්ශන. යථා භූත ඥාන දර්ශන කියලා කියන්නේ යථා භූත කියලා කියන්නේ යම්සේ ලෝකේහි පැවැත්ම තිබෙනවා නම්, ලෝකේ පවතින යම් උපරිදි ස්වභාවයක් තිබෙනවා නම් අන්නේ ඌපරිදි ඒ ධර්මයේ පිළිබඳව අපි ඇති කරගන්න ඥාන දර්ශනය. ඥාන දර්ශනය කියන්නේ ප්‍රඥාවෙන් දකින්නකම. නුවණින් දකින්නකම. එතකොට ලෝකයේහි යථාර්ථය පිළිබඳව නුවණින් දකින්නකම අපිට උපදව ගන්න පුළුවන් නම් ඒක තමයි ලෝකේ ඊටාම වැදගත්ම දේ බවට පත්වන්නේ. ලෝකේ හැම වෙලාවකදීම වාදයක්, කලහ විවාදයක්, ඒ වගේම රණ්ඩු, සරුවල් මේ දේවල් දකින්න පුළුවන්කම තිබෙනවා. එතකොට ලෝකයේ තුල මේ විදිහේ පැවැත්මක් තුළ ජීවත් වෙනකොට බුදුරජාණන් වහන්සේ මේ පැවැත්මෙන් නිදහස් වන හැටි පිළිබඳව අපිට දේශනා කරනවා. අන්න ඒ ඥාන මාර්ගය තමයි අපි ගවේෂණය කළ යුත්තේ. ජීවිතයේ අර්ථය අපිට උපදව ගන්න පුළුවන්කම තියෙන එතනින්. අනික කිසිම දෙයකින් ජීවිතයේ අර්ථය උපදව ගන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. නිතර ඔබට සිහිපත් කරනවා වගේ අපිට කොච්චර ධනෙ තියනවද කියන එක මත ජීවිතයේ අර්ථය සිද්ධ වෙන්නේ නැහැ. අපිට කොච්චර බාලය තියනවද කියන එක මත ජීවිතයේ අර්ථය සිද්ධ වෙන්නේ නැහැ. අපිට හැකියාව කොච්චර තියනවද කියන එක මත, රූපේ කොච්චර තියනවද කියන එක මත අපේ ජීවිතයේ සාර්ථකත්වය තීරණය වෙන්නේ නැහැ. ලෙඩවීම හමුවේ ඔය එකම දෙයක්වත් සාර්ථක නැහැ. මරණය හමුවේ ඔය එකම දෙයක්වත් සාර්ථක නැහැ. අපිට නොමැරි ඉන්න පුළුවන් කමක් නැත්තේ අපේ ජීවිතයේ තියෙන සියලුම දේවල් වියදම් කළා. මොන විදිහට බලය පතුරවන්නට උත්සාහවත් වුණා. නොමැරි ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැ. ලෙඩ නොවි ජීවත් වෙන්න පුළුවන් කමක් නැත්තේ. මොනම අවස්ථාවක හරි මොනම විදිහකට හරි මේ දේ අපි කරා පැමිණෙනවා. අන්න එහෙම දුක්ඛිත ලෝකයක් තුළ ජීවත් වෙනකොට ඒ දුකෙන් නිදහස් වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා තියෙනවා. ඒ දේශනාව ඊටාම වැදගත්. මේ කාරණාව පිළිබඳව අපි තවදුරටත් විමසා බලන්නට ඊටාම වටිනා සූත්‍ර දේශනාවක, දීර්ඝ සූත්‍ර දේශනාවක එක ගාථාවක් පිළිබඳව අපි අවධානය යොමු කරනවා. මේ සූත්‍රය අපිට දකින්න පුළුවන්කම තියෙන්නේ සුත්ත නිපාතේහි එන අත්ත දණ්ඩ කියන සූත්‍රයේ තමයි මේ ගාථාව දකින්නට පුළුවන්කම තිබෙන්නේ. මේ ගාථාවෙන් ඊටාම වැදගත්, ඊටාමත් ගැඹුරු ධර්මාර්ථයක් ප්‍රකාශ කරනවා. අපේ ජීවිතයේ යථාර්ථය පිළිබඳව අපිට තේරුම් ගන්නට පුළුවන්, අවබෝධ කරගන්නට පුළුවන්, අවබෝධ කරගෙන ප්‍රඥාවෙන් මිදෙන්නට පුළුවන් වටිනා ධර්ම කාරණාවක් පිළිබඳව. සබ්බසෝ නාම රූපස්මින් යස්ස නත්ති මමාහිතං අසත්තාචන සෝචති සවේ ලෝකේන ජීයති. එතකොට සබ්බසෝ නාම රූපස්මින් මේ ලෝකයේ යම් කිසි විදිහකින් සියලු ආකාරයන්ගේ නාම රූපස්මින් නාම රූප කියන මේ ධර්මයේහි යස්ස යම් කිසි කෙනෙකුට
මමායිතයක් නැත්නම් අසතාචන සෝචති ඒකේනා ලෝකයේ තුල අසතාච නසෝචති ලෝකේ දේවල් නැති වෙනකොට එයා කවදාවත් ශෝකයට පත්වන්නේ නැහැ. සවේ ලෝකේන ජීයති ඒකේනා ඒකාන්තයෙන් ලෝකයේ තුල ඒ જાතිය ක්ෂය කරන කෙනෙක් බවට පත් වෙනවා. නැතිනම් ජරාව මරණය කියන ධර්මයේ ඉක්මවා යන පුද්ගලයෙක් බවට පත් වෙනවා. එතකොට සබ්බසෝ නාම රූපස්මින් සියලුම ආකාරයන්ගෙන් මේ නාම රූප කියන ධර්මයන්ගේ යස්ස නැති මමායිතයක් නැත්තම් මොකද්ද මේ කිව්වේ? එතකොට සබ්බසෝ නාම රූපස්මින් කියලා කියන්නේ සියලුම ආකාරයන්ගෙන් නාම රූප කියන ධර්මයන් පිළිබඳව. නාම කියලා කියන්නේ මොනවද? නාම කියලා කියන්නේ වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ ස්කන්ධ ධර්ම හතරට කියනවා නාම ධර්ම කියලා. වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ ස්කන්ධ හතරට කියනවා නාම ධර්ම කියලා. එතකොට රූප කියලා කියනවා සතර මහා ධාතු පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන සතර මහා ධාතු සහ සතර මහා ධාතුව ඇසුරු කොටගෙන පවත්නා උපාදාය රූපයට කියනවා රූපේ කියලා. මේ දේ තමයි නාම රූප ධර්ම කියලා කියන්නේ. එතකොට මේ නාම රූප කියන මේ ධර්මය නැතිනම් මේ නාම රූප කියන මේ විග්‍රහය මුළු සමස්තයම ඇතුළත් කළ හැකි වටිනා විග්‍රහයක්. නාම රූප කියන මේ විග්‍රහය මුළු සමස්තයම ඇතුළත් කළ හැකි විග්‍රහයක්. කියන්නේ තාම ගැඹුරට ගිහිල්ලා අපිට මේ කාරණාව පිළිබඳව විමසා බලන්නට පුළුවන් තැනක් තමයි මේ නාම රූප විග්‍රහය කියලා කියන්නේ. දැන් ලෝකයේ යම් කිසි දෙයක් ඔබ ඇසුරු කරනවා නම් ඒ සියලුම දේ එක්තෙන් කරන්නට පුළුවන් දෙයක් තමයි නාම රූප ධර්ම කියලා කියන්නේ. නාම රූප ධර්ම ලෝකයේ තුල සියලු ආකාරයන්ගෙන් පවතින සියලු ධර්මයන් එක්තෙන් කොට එක තැනකට එකතු කරලා දක්වන්නට පුළුවන්කම තියෙන දෙයක් තමයි නාම රූප කියලා කියන්නේ. එයි එහෙම කියන්නේ. එක්ක නාම ධර්මතාවයක් නැතිනම් රූප ධර්මයක්. නාම ධර්මතාවයන් එහෙම නැතිනම් රූප ධර්මයක්. ලෝකේ යමක් ගැන ඔබ කතා කරනවා නම් ඔබ යමක් විඳිනවා කියලා කියනවා නම් යමක් දැනගන්නවා කියලා කියනවා නම් යමක් හඳුනනවා කියලා කියනවා නම් දෙයක් ගැන හිතනවා කියලා කියනවා නම් දෙයක් තියනවා කියලා කියනවා නම් නාම රූප ධර්මයන්ගේ ඇතුළත තමයි ඔබේ හැසිරීම තියෙන්නේ. නාම රූප කියන ධර්මයේ ඇතුළත. එනිසා ලෝකේ යම්කිසි ආකාරයකින් යම් සංකත ධර්මයක් තිබෙනවා නම් ඒ සියලු සංකත ධර්මතාවය මේ නාම රූප කියන මේ වචන දෙක ඇතුළත සංග්‍රහ කරන්නට පුළුවන්කම තියෙනවා. නාම රූප කියන මේ වචන දෙක ඇතුළත සංග්‍රහ කරන්න පුළුවන්කම තියෙනවා. කොටිම ඔබේ ජීවිතය කියලා කියන්නේ නාම රූප ධර්මයක් කියලා කිව්වොත් ඒකත් අපිට මේකට ඇතුළත කතා කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ අපේ ජීවිතය කියලා කියන්නේ නාම රූප ධර්මයක්. ඇයි නාම රූප ධර්මයක් කියලා කියන්නේ? පඨවි ධාතුව පිළිබඳව මම හිතනවා ඔබ දන්නවා කියලා අල්ලුවාම අතට අහු වෙන තදගතිය. ආපෝ ධාතුව කියලා කියනවා අපි තෙතමනේ නැතිනම් ගලන වැగిරෙන ඇලෙන බැඳෙන ස්වභාවය. තේජෝ ධාතුව කියලා කියන උණුසුම් දවන තවන දිරවන පැසවන ස්වභාවය. හමවන පිම්බෙන හැකිලෙන ස්වභාවයට අපි වායෝ ධාතුව කියලා කියනවා. මේ සතර මහා ධාතු. එතකොට මේ සතර මහා ධාතු ඇසුරු කරගෙන තියෙන වර්ණ පාට පේනවා. ගන්ධ තිබෙනවා, රස තිබෙනවා, ඕජාමය ලක්ෂණයක් තියෙනවා. එතකොට මෙන්න මේවා තමයි රූප කියලා කියන්නේ. දැන් අපි යමක් ගැන කල්පනා කරනවා නම් ඔබ කල්පනා කරන්නේ මොනවද? ඔබ ඕනම දෙයක් ගැන ඔබට කල්පනා කරන්න පුළුවන් වපසරිය ඔබ දෙයක් ගැන හිතලා බලන්න. ඔබ හිතලා බලනකොට ඔබේ හිතට හැම වෙලාවකදීම ඇති වෙන සිතුවිලි ඔබ දැකපු දේවල්. දැක්ක කියලා කියන්නේ මොනවද? පාට. අපි ඒකට කියනවා වර්ණ රූප කියලා. ඇහැට පෙනුනේ වර්ණ සටහන්. වර්ණ සහ හැඩතල. හැඩතලේ පේන්නේ පාට ටික නිසාමනේ. එතකොට වර්ණ රූපයක්. කන්නට ඇහෙන්නේ මොනවද? ශබ්ද රූප. ශබ්දයක්. සතර මහා ධාතුන් වල තියෙන ගැටීමක් නිසා ඇතිවෙන ඝර්ෂණයක් නිසා ඇතිවෙන ඒ ශබ්දයක්. ඒක කියනවා ශබ්ද රූපය කියලා. ඊට පස්සේ සතර මහා ධාතුව ඒක රාශී වුණ තැනක තිබෙන යම්කිසි ගන්ධයක්. ඒ සතර මහා ධාතුව තුළ පවතින රසයක්. එතකොට අපි විඳින්නේ මෙන්න මේ වගේ දේවල්. එහෙම නැතිනම් කයට ස්පර්ශ වෙන තද ගතිය, උණුසුම් ගතිය.
වායෝ ගතියක්. එතකොට මේ විදිහට අපි ගති ස්වභාවයක් ඇඟට ස්පර්ශ වෙන දේවල් විදිහට. මේකට කියනවා පොට්ටබ්බ රූප කියලා. එතකොට අපිට රූපය කියලා කියනකොට අපි හැම මොහොතකම විඳින්නේ මේ විදිහට රූපය ගැන. අපි කල්පනා කරන්නේ රූපය පිළිබඳව. ඔබ හැම මොහොතකදීම මේ අහවල් පුද්ගලයා අම්මා, තාත්තා, දුව, පුතා, නෑදෑයෝ ඔබ දන්න හඳුනන කියලා ඔබ කල්පනා කරනවා නම් යම් තාක් අය ලෝකෙ මෙහෙම තියනවා කියලා කල්පනා කරනවා නම් ඒ කල්පනා කරන්නේ රූපය පිළිබඳව. එහෙම නැත්නම් ඔබට පුළුවන් ඔබ විඳපු වේදනාවන් ගැන කල්පනා කරන්න. සැප, දුක්, උපේක්ෂා වශයෙන් ඔබේ ජීවිතේ ඔබ දුක් විඳපු වෙලාවල්, ඔබ සැප විඳපු වෙලාවල්, ඔබ මේ දෙකෙන්ම තොරව හිටපු වෙලාවල් ඔබට කල්පනා කරන්න පුළුවන්. එහෙම නැතිනම් ඔබ හඳුනාගත්ත දේවල් පිළිබඳව කල්පනා කරන්න පුළුවන්. ඔබ හිතපු විදිහ ගැන ඔබට හිතන්න පුළුවන්. ඔබ දැනගත්ත දේවල් ගැන ඔබට කල්පනා කරන්න පුළුවන්. එතකොට ඔබ ජීවත් වෙනවා කියලා කියන්නේ මොකක්ද? ඔබ ජීවත් වෙනවා කියලා කියන්නේ ඔබට රූප ගැන හිතන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඔබට වේදනාවන් ගැන හිතන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඔබට හඳුනාගත්ත දේවල් තියෙනවා. ඔබ හිතපු දේවල්, ඔබ දැනගන්න දේවල් තියෙනවා. මේ ටිකට තමයි අපි ජීවත් වෙනවා කියලා කියන්නේ. එහෙනම් අපේ ජීවිතය කියලා අපි කියන්නේ මොකද්ද? නාම රූප ධර්මතාවය. නාම රූප ධර්මතාවය. එතකොට මේ නාම රූප ධර්මතාවයක් පවතින තැනක යස්සනත්ති මමායිතං. යම් කිසි කෙනෙකුට මමායිතයක් නැත්තම් මමායිත කියලා කියන්නේ මොකද්ද? මමායිත කියලා කියන්නේ මෙතන මමායිත දෙකක් තියෙනවා. තණ්හා මමායිත සහ දිට්ඨි මමායිත කියලා. ඒ කියන්නේ තෘෂ්ණාවෙනුත් ගන්නවා මම මගේ කියලා ගන්නවා. තණ්හාවෙන් අපි දේවල් ගන්න මේ දේවල් මගේ දේවල්. මේ අය මගේ අය. එතකොට මේ වස්තු මගේ වස්තු. මේ තියෙන දේවල් වටිනාකම් සහිත දේවල් මේවා මගේ. එතකොට අපිට තණ්හා මමායිතයක් තියෙනවා. ඒකෙන් කියන්නේ අපි ආශ කරන දේවල් කියලා කියන්නේ. එතකොට අපි ආශ මිනිස්සු වෙන්න පුළුවන්. අපි ආශ ගෙවල් දොරවල් යාන වාහන ඉඩ කඩන් මේ දේවල් වෙන්න පුළුවන්. මේකට කියනවා අපි තණ්හා මමායිතය කියලා. ඊට පස්සේ දික්ටි මමායිතය කියලා කියනවා දෘෂ්ටි වශයෙන් ඇසුරු කරන දේවල්. දික්ටි මමායිතය. කොහොමද දෘෂ්ටි වශයෙන් ඇසුරු කරන්නේ? දෘෂ්ටි වශයෙන් ඇසුරු කරනවා. ආත්මයක් තියෙනවා. ආත්මයක් තියෙනවා. මේ ආත්මය මෙතනින් නැති වෙලා තව කොහෙට හරි යනවා. ඒක දිව්‍ය ලෝකයට වෙන්න පුළුවන්, කොහෙට හරි වෙන්න පුළුවන්. මේ ආත්මය තවත් තැනකට යනවා. එතකොට මේ විදිහට තියෙනවා යම් කිසි කෙනෙකුට මමායිතයක් තියෙනවා. මමායිතේ තණ්හාව සහ දික්ටි වශයෙන් ඇති කරගත්ත දෙයක්. දැන් මෙහෙම ජීවත් වෙන කෙනෙකුට මොකද්ද වෙන්නේ? මෙහෙම ලෝකේ ජීවත් වෙන කෙනෙකුට අසතාචන සෝචති කියලා කියන්නේ ඒ දේවල් පිළිබඳව ඒ වස්තු නැති වෙලා යනකොට ඒ වස්තු පිළිබඳව එයාට ඇති වෙන හැඟීම. ඒ කියන්නේ වස්තු පිළිබඳව විපරිණාමයටපත් වෙනකොට වස්තු වෙනස් වෙනකොට එයාට ඇති වෙන හැඟීම මොකද්ද? එයාට ඇති වෙන්නේ සෝචති සෝචනාවක්. එයාට ඇති වෙන්නේ දුකක්. එයා කැමති වස්තු එයාට නැති වෙලා යනකොට ලෝකේ එයාට ඇති වෙන්නේ දුකක්. හැබැයි අසතාචන සෝචති කියලා කියනවා යම් කිසි කෙනෙක් මමායිත නැත්නම් එයාට සෝචනා වෙන්න දෙයක් නැහැ. ඉස්සෙල්ලා මම මේ කාරණාව පැහැදිලි කරගෙන යන්නේ අපේ ජීවිතය ගැන කොහොමද සිද්ධ වෙන්නේ කියලා. අපි අද ජීවත් වෙන තැන. එතකොට දැන් මේ කියපු කාරණාන් ටික එකතු කළාම මේ කියලා තියෙන මොකද්ද? අපි අද ජීවත් වෙනවා කියන තැන සිද්ධ වෙන්නේ මොකද්ද කියන එක. කොහොමද මේ තැන්වල අපි සිද්ධ වෙන්නේ? මේ දේවල් විපරිණාමයටපත් වෙනකොට වෙනස් වෙනකොට අපි පීඩාවටපත් වෙලා තියෙනවා. ওই පීඩාවටපත් වෙලා තියෙන්නේ මොකක් නිසාද? අපි පීඩාවටපත් වෙලා තියෙන රූපේ නැති වෙනවා කියලා නෙමෙයිනේ. අපි පීඩාවටපත් වෙලා තියෙන නාම ධර්මයන් නැති වෙනවා කියලා නෙමෙයිනේ. අපි පීඩාවටපත් වෙලා තියෙන මොකක් නිසාද? අම්මා ලෙඩ වෙනකොට, තාත්තා ලෙඩ වෙනකොට, අම්මා මැරෙනකොට, තාත්තා මැරෙනකොට, දුව පුතා ලෙඩ වෙනකොට, දුව පුතා නැති වෙනකොට, වස්තු මිල මුදල් අපෙන් නැති වෙලා යනකොට, එතකොට අපේ ජීවිතේට ලෙඩ දුක් කරදර එනකොට ඔන්න අපි දුක් වෙන තැන. ඒ කියන්නේ මේ දුක අපි උපද්දගෙන තියෙන්නේ මේ මට මේ ඉන්න පුද්ගලයෙකුට තව දෙයක් හිතන විදිහට නොපවතින තැනක අපිට ලැබෙන දුක. අපි කැමති වෙන දෙයක් අපිට ඒ විදිහට නොලැබෙනකොට ඒකට කියනවා යම්පි ඉච්ඡං නලබති තම්පි දුක්ඛං කියලා. යම්පි ඉච්ඡං නලබති තම්පි දුක්ඛං. යමක් කැමති නම් යම්පි ඉච්ඡං යමක් කැමති නම් ඒ කැමති වෙන දේ නලබති ලැබෙන්නේ නැති වෙනකොට තම්පි දුක්ඛං ඒක දුකක්. ඒකට ලෝකේ අපි
සමහර දේවල් බලාපොරොත්තු වෙනවා, ප්‍රාර්ථනා කරනවා. ඒකේ අසත්‍ය හමුවේ, ඒ විදිහට සිදු නොවීම හමුවේ, ඒ විදිහට නොපවතිනකොට අපිට දුකක් එනවා. අපි කැමති අපේ දරුවා ලෙඩ නොවී ඉන්නවා නම් හැබැයි දරුවා ලෙඩ වෙනවා නම් දුක එනවා. අපි කැමති ජීවිතේ අම්මා තාත්තා ලෙඩ නොවී ඉන්නවා නම් හැබැයි අය ලෙඩ වෙනවා නම් දුක එනවා. එතකොට ජීවිතේ අපි හිතන විදිහට දේවල් නොපවතිනකොට ජීවිතයේ දුක කියන දේ අපි ඒ විදිහටම උපද්දගෙන වාසය කරනවා. ජීවිතේට දුක කියන දේ ගලාගෙන එනවා. එතකොට හැම කල්හිම ලෙහි අත්පැහැර හඬන්න වෙන පරිදේවනාවන්ට ඉඩ තියෙන පපුවට අත් දෙක ගගහ අඬන්න වෙන දුක ගේන තැනක අපි කවුරුත් ජීවත් වෙනවා. මොකද අපි ගොඩනගාගත්ත ওই ලෝකේ තියනවා කියලා හිතාගත්ත වටිනාකම් සහිත ආදරණීය ලෝකය ඔබේ ඇස් හමුවේ කඩාගෙන වැටෙන්න පටන් ගත්තොත් ඔබ කොහොමද ඉවසන්නේ? ඔබ කොහොමද දරාගන්නේ? අන්න එතකොටයි ඔබට ඔබේ ජීවිතේට දුක කියන දේ ගලාගෙන එන්න පටන් ගන්නේ. ඔක තමයි අපේ ජීවිතේ අපි විඳින තැන. අපේ ජීවිතේ අපි අද ජීවත් වෙන තැන. ඕනම මොහොතක ඔය දුක කියන දේ ඔබ කරා එන්න පුළුවන්කම තියෙනවා. වෙලාවක බුදුරජාණන් වහන්සේගෙන් අහනකොට ජින්නේ රතස්සේ මණිකුණ්ඩලේච පුත්තේච ධාරේච තතේව ජින්නේ සබ්බේසු භෝගේසු අසේවිතේසු කස්මාන සන්තප්පසී ශෝක කාලේ කියලා ජින්නේ රතස්සේ මණිකුණ්ඩලේච ඔබ යම් කිසි ආකාරයකින් එකතු කරගත්ත වස්ත්‍රාභරණ ආදී වන්නට පුළුවන්. ඒ වගේම වාහන යාන වාහන ආදී දේවල් වන්නට පුළුවන්. පුත්තේච ධාරේච තතේව ජින්නේ දරුමල්ලෝ ඒ වගේම ස්වාමියා බිරිඳ මේ ආදී දේවල් ජින්නේ නැති වෙලා යනකොට ඔබෙන් ඈත් වෙනකොට ඔබට මේ දේවල් පරිහරණය කරන්න බැරි බවට පත් වෙනකොට එක්කෝ අපිට දෙපැත්තක් තියෙනවානේ. මේ දේවල් හොඳට තියෙනකොට එක්කෝ මේ දේවල් අතහැරලා ඔබට යන්න සිද්ධ වෙනවා. ඔබට දුර්වල වෙලා ඔබට මේ දේවල් පාවිච්චි නොකොට ඔබට දුකටපත් වෙලා ඔබට මරණයටපත් වෙන්න වෙනවා. එහෙම නැතිනම් ඔබ හොඳට ජීවත් වෙනකොට ඒ දේවල් ඔබව අතහැරලා යනවා. ඔය දෙකෙන් එකකට මිනිස්සෙකුට අනිවාර්යයෙන්ම මුණ දෙන්න වෙනවමනේ. එක්ක ඔබ ජීවත් වෙනකොට ඒ දේවල් නැති වෙනවා නැත්නම් ඒ දේවල් තියෙනකොට ඔබට ඒව අතහැරලා යන්න සිද්ධ වෙනවා. අනිවාර්යෙන් ওই දෙකට මුණ දෙන්න සිද්ධ වෙනවම තමයි. මේකට කියනවා ශෝක කාලයක් කියලා. ඒ ශෝක කාලයක් කියලා කියන්නේ මේ මිනිස්සෙකුට ඉවසන්න බැරි, දරන්න බැරි මහ දුකක්, මහ චිත්ත පීඩාවක්, මහ වේදනාවක් ගෙනත් දෙන අවස්ථාවක්. එතකොට කස්මාන සන්තප්පසී ශෝක කාලේ මෙබඳු වූ ශෝක කාලයක ඇයි දුකටපත් වෙන්නේ නැත්තේ කියලා අහනවා. දුකටපත් වෙන්නේ නැත්තේ අහනකොට කියනවා පුබ්බේච මච්ඡං විජහන්ති භෝගා මච්ඡෝව නේ පුබ්බතරං ජහති අසස්සතා භෝගිනෝ කාමකාමී තස්මාන සෝචා මහන්සෝක කාලේ. පුබ්බේව මච්ඡං විජහන්ති භෝගා අර කියපු කාරණාව පුබ්බේව මච්ඡං විජහන්ති භෝගා එක්කෝ භෝග ටික ඒ කියන්නේ තමන්ගේ තියෙන වස්තු සම්පත් ආදී දේවල් ටික කල්ැතුව නැති වෙලා යනවා එක්කෝ. එහෙම නැතිනම් මාච්චෝවනේ පුබ්බතරං ජහති එක්කෝ අර දේවල් ටික කලින් නැති වෙලා යනවා. එක්කෝ තමන් කල්ැතුව මරණයටපත් වෙනවා. දෙකෙන් එකක් අනිවාර්යෙන් සිද්ධ වෙනවා. අසස්සතා භෝගිනෝ කාමකාමී. ඒ නිසා මේ ලෝකේ අපි හිතන ඔය දේවල් අපි බලාපොරොත්තු වෙන සුන්දර ලෝකය ਸਰවපිත්තල ලෝකයේ විදිහට තියෙන්නේ නැහැ. ඒ නිසා අසස්සතයි. ඒක අසස්සතයි ලෝකේ. තස්මාන සෝචා මහන්සෝක කාලේ. අන්න ඒක දැනගෙන මම කවදාවත් මේ දේවල් පස්සේ ශෝක කරන්න යන්නේ. කොහොමද? උදේති ආපු රති චේති චන්දෝ. ලෝකේ හඳ ක්‍රමක්‍රමයෙන් පෙරිලා ඒක ක්‍රමක්‍රමයෙන් හායනයට ලක් වෙනවා. පෙරුණු හඳ දවසින් දවස ආපහු හායනයට ලක් වෙනවා. අත්තං ගමිත්වාන ඵලේති සූර්යෝ. උදේට පායපු ඉර අස්තංගමයට යනවා හවස් වෙනකොට. නැතිනම් අස්තංගමයට යනවා. විරිතා මයා සත්තුක ලෝක ධම්මා තස්මාන සෝච්චා මහන්සෝක කාලේ. මේ ලෝක ධර්මයේ පිළිබඳව මම තේරුම් ගත්තා. ලෝක ධර්මයේ පිළිබඳව තේරුම් ගත්ත නිසා මම ලෝකයේ පිළිබඳව ශෝක කරන්නේ. වැදගත් වෙන්නේ තේරුම් ගත්තා කිව්වට කොහොමද තේරුම් ගත්තේ කියන එක. එතකොට කොහොමද තේරුම් ගත්තේ කියන එක. කොහොමද තේරුම් ගත්තේ? මයිහං වා ඉදං වා පරේසං ඉදන්ති කිංචි රූපගතං වේදනාගතං සංඥාගතං සංඛාරගතං විඥානගතං ගහිතං පරාමත්තං අබ්බිනිවිත්තං
අජ්ජෝසිතං අදිමුත්තං නැත්ති. ලෝකේ කිසියම්ම වූ ආකාරයක රූපගත, වේදනාගත, සංඥාගත, සංඛාරගත, විඥානගත ධර්මයන් පිළිබඳව දැඩිව පරාමර්ශණය කරගත්ත. අපි කලින් කිව්වා මමායිත කියලා. තණ්හා මමායිතය, දිට්ඨි මමායිතය. තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් ඇසුරු නොකරපු කෙනෙකුට තමයි ශෝක නොකර ඉන්න පුළුවන්කම තියෙන්නේ. ශෝක නොකර ඉන්න පුළුවන්කම තියෙන්නේ. ඇයි මේ දෙයට ශෝක නොකර ඉන්න පුළුවන්කම තියෙන්නේ? මේක ඊටාම වැදගත්, ඊටාම ගැඹුරු ධර්ම කරුණක්. ශෝක නොකර ඉන්න ක්‍රමය මේ දේශනා කරන්නේ. මේක ප්‍රායෝගිකයි. මේ කතා කරන්නේ මරුණට පස්සේ සියලු ශෝකයන්ගෙන් ඔබ නිදහස් වෙලා යනවා කියන එකක් ගැන නෙමෙයි. මේ කතා කරන්නේ මේ ජීවත් වෙනකොටම ඔබේ ජීවිතේට යම්කිසි දේවල් ගැන පරිතස්සනා ඇති වෙනවා නම්, ශෝක ඇති වෙනවා නම්, ඒ සියලු දුක අද නැති කරන්නේ කොහොමද කියලා මගක් ගැන තමයි කතා කරන්නේ. ඒ කියන්නේ මේ දර්ශනය අද ඔබ දියුණු කරනවා නම් අද ඔබට පුළුවන්කම තියෙනවා දුක නැතුව වාසය කරන්න. මේ දර්ශනය අද දියුණු කරනවා නම් අද ඔබට පුළුවන්කම තියෙනවා දුක නැතුව වාසය කරන්න. ඔබ අවංකවම අද යෙදිලා මේ ධර්ම ප්‍රතිපදාව තුළ අවංකවම මේ කාල පරිච්ඡේදයේ ඔබේ ජීවිතයට යොදාගෙන ඔබ මේක සම්පූර්ණ කරගෙන ඒ කියන්නේ පුරලා මේ පිළිබඳ මානසිකාරයේ පවත්තලා මේක හරියට පිරෙන්නේ නැත්තම් මේක අතහැරියට කමක් නැහැ. නමුත් ඕනම කෙනෙකුට මේ පිළිබඳව නුවණ පවත්වනවා නම් අනිවාර්යයෙන්ම එයාගේ ජීවිතයට ඇති වෙන සෝචනාවක් නැති වෙනවා. ඒක තමයි අපිට අද දවසේදී අපි කළ යුතු දේ බවට පත් වෙන්නේ. සෝචනා අපි නැති කරගන්නේ කොහොමද කියන එක. ඒ කියන්නේ ශෝක වීම, ලෝක පීඩාවටපත් වීම, පෙළීම, බයෙන් මරණයෙන් තැතිගෙන ඉඳීම මේ සියල්ලක්ම අපි අද දුරු කරන්නේ කොහොමද? ඒකෝර අද දවසේ අපි සතුටින් ඉන්න නම් නැතිනම් අද දවසේ තෘප්තියෙන් වාසය කරන්න නම් අපි මොකද්ද කරන්න ඕනේ? ඔබ කල යුත්තේ වෙන මොකක්වත්ම නෙමෙයි. ඔබ කල යුත්තේ මුළු ලෝකෙම වෙනස් කරලා ඔබ දුක් නැතුව ඉන්න එක නෙමෙයි. අපි හැමදාම උත්සාහවත් වෙන්නේ ලෝකෙ වෙනස් කරලා දුක නැතුව ඉන්න. ලෝකෙම වෙනස් කරලා දුක නැතුව ඉන්න. ඒ කියන්නේ ලෝකේ දේවල් ලෙඩ නොවි තියනවා නම් මට පුළුවන් දුක නැතුව ඉන්න. ලෝකේ දේවල් නැති වෙන්නේ නැතුව තියනවා නම් මට පුළුවන් දුක නැතුව ඉන්න. ලෝකේ කැමති දේවල් මට ඕන විදිහට තියාගෙන ඉන්නවා නම් මට පුළුවන් දුක නැතුව ඉන්න. අපි ජීවත් වෙන්නේ ඔතන ඉඳලා. හැබැයි ඔක හැමදාම අපිට කරන්න පුළුවන් කමක් තියෙන දෙයක් නෙමෙයි. ඒ නිසා ඒක ප්‍රායෝගික නෑ. ඒකයි දුක ගලාගෙන එන්න පටන් ගන්න. අන්න ඒ නිසා ලෝකෙම තියෙන ඔය දේවල් වහවහ ඉන්නවට වඩා බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නවා සාර්ථක ක්‍රමයක්. ඒ කියන්නේ මුළු කැලේම තියෙන කටු ටික රැහැලා කටු ටික අයින් කරලා කටු වෙනෙන්නේ නැතිවීම ගැන හිතනවට වඩා සාර්ථක ක්‍රමයක් තමයි කටු වෙනෙන්නේ නැති විදිහේ සෙරෙප්පු දෙකක් දාගෙන ගමන යන එක. අන්න ඒ විදිහේ දෙයක් ගැන අපි කතා කරන්නේ. බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළේ. එතකොට කොහොමද අපි කටු වෙනෙන්නේ නැති වෙන්න සත්‍තික ඇනෙන්නේ නැති වෙන්න අපි කොහොමද අපි දාගන්නේ අපි හොඳ සෙරෙප්පු දෙකක්. අපි ඒක දාගන්න ඕනේ අපි කටු ඇනගන්නේ අද දෙයක් නැතිකම නිසා. මොනවද අපි ළඟ නැත්තේ? අපි ළඟ නැත්තේ ලෝකයේ පිළිබඳව පවත්වන ඥාන දර්ශනය. යථාභූත ඥාන දර්ශනය කියලා අපි මුලින්ම කතා කළා. ලෝකේ ඌ පරිදි ස්වභාවය දන්නාකම අපි ළඟ නැහැ. ඒ නිසා විඥානය කියලා කියන්නේ අපේ මනස රූපගතයි. විඥානය රූපගතයි, වේදනාගතයි, සංඥාගතයි, සංඛාරගතයි, විඥානගතයි. විඥානයේ රූපගතයි, වේදනාගතයි, සංඥාගතයි, සංඛාරගතයි, විඥානගතයි. ඇයි මෙහෙම කිව්වේ? මෙහෙම කිව්වේ ඔබට හිතන්න පුළුවන්කම තියනවාද රූප පිළිබඳව? ඔබට හිතන්න පුළුවන්කම තියෙනවා රූප පිළිබඳව. ඔබ කල්පනා කරනවා දරුවා පිළිබඳව. දරුවා පිළිබඳව කල්පනා කරන ඔබට දරුවා කියලා රූපයක් ඔබේ මනස තුළ ඇඳ ගන්න පුළුවන්කම තියෙනවා. ඔබ කල්පනා කරන අම්මා තාත්තා පිළිබඳව. ඔබට අම්මා තාත්තා කියන රූපයක් ඔබේ මනස තුළ ඔබට ඇඳ ගන්න පුළුවන්කම තියෙනවා. ඒකට ඔබට මතක් වෙනවා. ඒකට කියනවා මොකද්ද? රූපගතයි. මොකද්ද රූපගත වෙන්නේ? විඥානය. විඥානය මොකද්ද රූපගත වෙලා තියෙන්නේ කොහොමද? ඔබට දැන් රූපයක් පිළිබඳව ඔබේ මනස පිහිටවන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් රූපයේ ස්වභාවය මොකක්ද? රූපයේ ස්වභාවය. රූපයේ ස්වභාවය කිසිම දවසක අම්මා බවට පත් නොවුණුකම. රූපයේ ස්වභාවය තමයි කිසිම දවසක අම්මා බවට පත් උනේ නැහැ. මේක ටිකක් අහලා පුරුදු අයට සාමාන්‍ය කතාව වුණාට අලුතෙන් අහන කෙනෙක් වුණොත් ටිකක් ආධුනික කතාවක් වෙනවා. ඇයි? රූපය කියන එක
කවදාවත් අම්මක් බවට පත් උනේ නැහැ. රූපය කියන්නේ මොකද්ද? අපි දන්නවා ඇහැට පැමිණෙන වර්ණ සතහන. වර්ණ රූපය කියන එක. එතකොට ඇහැට පැමිණෙන්නේ වර්ණ රූපයක් නම් පාට ටිකක් නම් ඒ පාට ටික ඇවිල්ලා කිව්වේ නෑනේ මම අම්මා කියලා. ඒ පාට ටික ඇවිල්ලා කිව්වේ නෑ මම අම්මා කියලා. අපි දැන් අපිට දැනෙන අපිට තේරෙන විදිහට කතා කළොත් අපිට පේන්නේ බාහිර වස්තුවකට පතිත වුණ ආලෝකයක් ඒ පතිත වෙලා පරාවර්තනය වෙනකොට ඒ පරාවර්තිත ආලෝකය තමයි ඇහැට පතිත වෙන්නේ. එතකොට මේ චක්කු ප්‍රසාදයට ගෝචර කරගත්තාම ඒ චක්කු ප්‍රසාදයට ගෝචර කරගත්ත වර්ණ සටහන තමයි අපි දැක්කා කියන්න පුළුවන් පාට ටික බවට පත් වෙන්නේ. දැක්කා. එච්චරයි. ඒ පාට ටික ඇවිල්ලා කිව්වේ නෑ මම අම්මා මම මෙච්චරක් ආදරේ අරගෙන ආවා කියලා. එහෙම කිව්වේ නෑ. මම දරුවා මම මෙච්චර හොඳ කෙනෙක් කියලා එහෙම කිව්වේ නෑ. වර්ණ රූපේ විතරයි. වර්ණ රූපේ ඒ විදිහට එනකොට තමන්ගේ හිත පැත්තේ ගොඩනගාගත්ත සංකල්පනා ටික ඇසුරෙන් මේ දේ විඳින්න යනකොට ලෝකෙට මොකද වෙන්නේ? අර වර්ණ රූපය හටගෙන ඒ වෙලාවෙම නැති වෙලා යනවා. ඔබට එකපාර ඇහැට ආපු පාට ටිකක් ආපහු වෙන්නේ නැහැනේ කවදාවත්. එකපාර ආපු ආලෝක කදම්බයක් නැවත කිසිම කලයක නැවත ඔබේ ඇසට එන්නේ නැහැ. එතකොට ඇසට පැමිණෙන්නෙම අනාත්ම ආකාරයට වර්ණ සටහන පෙර නොවි අලුතෙන්මයි. ඒකට අලුතෙන්ම එන තැනක ඔබ දකිනවා නම් පෙර තිබුණ එකයි මේ ආවේ කියලා ඒක වැරදි දෙයක්. එතකොට එහෙම ධර්මයක් රූපය ඇතුලේ තිබුණේ නැහැ. රූපේ තිබුණු ධර්මය මොකද්ද? රූපේ තිබුණ දේ තමයි පෙර නොතිබී හටගෙන ඉතුරු නැති වුණා. ඇහැට ආපු පාට ටික කලින් තිබිලාවත් නෙමෙයි දැන් ආපු එක අනාගතයට තියෙනවත් නෙමෙයි. ඒක ඒ වෙලාවේ නැති වෙලා යනවා. හැබැයි රූපේ නැති වෙලා ගියාට විඥානයේ රූපගත වෙනකොට රූපගත කියලා කියන්නේ රූපේට පැමිණුණා කියන එකනේ. තව වචනකින් කියනවා රූපූපග කියලා. එතකොට විඥානයේ රූපූපග වෙනකොට රූපගත වෙනකොට රූපේට පැමිණෙනකොට මොකද වෙන්නේ? තමන්ගේ හිතේ ආශ්‍රවයන්ගෙන් කෙලෙස් ධර්මයන්ගෙන් තමයි මේ රූපය කරා නැවත පැමිණෙන්නේ. නැවත පැමිණෙනවා කියලා කියන්නේ මේ එකක් මෙතෙන්ට යනවා කියන එක නෙමෙයි. අර ඇහැට ආපු අනාත්ම රූපය ගැන තමන් හිතෙන් ගොඩනගාගෙන හිතෙන් පුරුදු කරලා තියෙන විදිහට දැනගන්නවා. හිතෙන් පුරුදු කරලා තියෙන විදිහට දැනගන්නවා. දැනගත්තේ මොකද්ද? තමන් පුරුදු කරගත්ත ටික. තමන් එකතු කරගත්ත ටික. අපි ඒවලට කියනවා ආශ්‍රව කියලා. ආශ්‍රව කියලා. එතකොට අපි මේ ආශ්‍රවයන්ගෙන් ඇසුරු කරනකොට ඔන්න අපිට හම්බෙනවා ආදරණීය අම්මා. ආදරණීය දරුවෝ. වටිනාකම් සහිත දේවල්. දැන් රූපයේ පැත්තේ එකක්වත් තිබ්බේ නැහැ. හැබැයි තමන්ගේ හිත පැත්තේ එහෙම දැනගත්ත මිනිස්සුන්ට ඒ විදිහට පේනවා. ඒ නිසා තමයි මිනිස්සුන්ට එකම රූපය ගැන එක එක විදිහට හිතන්න පුළුවන්කම තියෙන. කෙනෙක් දරුවා කියලා හිතනවා, තව කෙනෙක් යාළුවෙක් කියලා හිතනවා, තව කෙනෙක් නොදන්න කෙනෙක් කියලා කල්පනා කරනවා. කෙනාට එක එක විදිහට රූපය ගැන කල්පනා කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට කල්පනා කරන විදිහ අනුව ඇල්ලෙන බැඳෙනකම වෙනස් වෙනවා. ඇලෙන බැඳෙනකම වෙනස් වෙනකොට දුක එන විදිහත් වෙනස් වෙලා තියෙනවා. එකම රූපය අනිත්‍ය භාවයට විපරිණාමයට පත් වෙනකොට කෙනෙක් දරුවා මරුණා කියලා අඬනකොට තව කෙනෙක් යාළුවා මරුණා කියලා සාමාන්‍ය මට්ටමින් දුක් වෙනකොට තව කෙනෙක් කිසිම දුකක් නැතුව ඉන්නවා එකම දේ දිහා බලාගෙන. මොකක්ද වෙනස? කෙනෙක් මරුණ නිසා ආපු දුකක් ගැන නෙමෙයි මේ සිද්ධිය තියෙන්නේ. අපි හිත තුලින් ආශ්‍රව ටික උපද්දගත්තේ මොන මට්ටමෙන්ද? උපාදාන වශයෙන් ඇසුරු කළේ මොන මට්ටමෙන්ද? අන්න එතනයි මේ ප්‍රශ්නේ තිබුණේ. එතකොට ඒ ප්‍රශ්නය තියෙන තැනනේ අපි මේක නිරවුල් කරන්නට ඕනේ. එහෙනම් අපිට සිද්ධ වෙනවා යථා භූත ඥාන දර්ශනය කියලා කියන්නේ ඌ පරිදි ධර්මතාවයේ දකින්න. ඌ පරිදි ධර්මතාවයේ උනේ මොකද්ද? ඌ පරිදි ධර්මතාවයේ උනේ රූපය හටගෙන ඉතුරු නැතුව නැති වුණා. රූපය හටගෙන ඉතුරු නැතුව නැති වුණා. ස්පර්ශ වෙච්ච නිසා ඇහැට රූපය ගැටිච්ච නිසා වේදනාවක් හටගත්තා. වේදනාව ස්පර්ශය නිසායි රූපේ ගැටුණු නිසායි වේදනාව කියන එක ඇති වුනේ. ස්පර්ශය හටගෙන ඉතුරු නැතුව නැති වෙලා යනවා. එහෙනම් ස්පර්ශය නැති වුණා නම් ස්පර්ශ වුණාට පස්සේ ආපු වේදනාව, සංඥාව, සංඛාරය, විඥානය, නාමය සහ රූපේ නිසා ආපු විඥානය මේකක්වත් තියෙන්න පුළුවන් කමක් නැහැ. මේ ධර්මතාව ටික හටගෙන ඉතුරු නැතුව නැති වෙලා යනවා. දැන් මේ ධර්මතාව ටික හටගෙන ඉතුරු නැතුව නැති වෙලා යනවා නම් ඔබ ළඟ තියෙන ඔය
පින්සලෙන් අඳින්න පෘෂ්ඨයක් නැහැ. පින්සලෙන් චිත්‍ර අඳින්න මතු පිටක් නැහැ. චිත්‍ර අඳින්න මතු පිටක් තිබුණොත් ඔබ ලස්සන චිත්‍රයක් ඇඳලා ඔබ මේක ඇස්සේ මුලාවටපත් වෙනවා. මේ පුද්ගලයෙක්, මේ දරුවා, මේ අහවල් කෙනා කියලා ඔබ මේක ඇස්සේ මුලාවටපත් වෙනවා. හැබැයි ඔබට මතු පිටක් නැති වුණොත්, මතු පිට නැහැ කියලා කිව්වේ මොකක්ද? මතු පිට නැහැ කියලා කිව්වේ ඔබ දකිනවා නාම රූප ධර්මයන් පිළිබඳව. නාම රූප ධර්මයන් පිළිබඳව හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා. ඇහැට රූපයක් ගැටුණ රූපේ පිළිබඳව වේදනා සංඥා සංඛාර විඥාන කියන ටිකක් හටගත්ත මේ ධර්මය මේ මොහොතේ හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙලා යනවා. මෙන්න මේ ධර්මතා ටික හටගෙන ඉතුරු නැතුව නැති වෙන තැනක ඔබේ මනසින් නැවත නැවත මේ ධර්මයන් ඇසුරු කරන සත්වයක් පුද්ගලයෙක් ආත්මයක් විදිහට. මෙන්න මේ විදිහට සත්ව පුද්ගල ආත්ම විදිහට මේක පැත්තට නැවත පතිත වෙනකොට නැවත කල්පනා කරනකොට මේ නිසා තමයි ඔබට දුක කියන දේ ගොඩ නැගිලා තියෙන්නේ. ඔබට ජීවත් වෙනකොට ජීවත් වෙන්න අවශ්‍ය වටිනකම් නොවටිනකම් සහිත ලෝකයක් හම්බෙලා තියෙන්නේ. හැබැයි ඔබ දකිනවා නම් දැන් අර නාම රූප ධර්මයෝ හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියලා. ඔබට මෙතන අම්මා තාත්තා වටිනකම් සහිත නොවටිනකම් සහිත දේවල් තියනවා කියන එක පණවන්න දෙයක් නැහැ. ඇයි ඇහැ පැත්තේ තියෙන රූපයේ පැත්තේ වටිනකමක් නැත්තම්? ඇහැ පැත්තේ දැකපු රූපවල වටිනකමක් නැත්තම් මොන දේවල් ගැනද ඔබ වටිනකමක් පණවන්නේ? කනට ඇහිච්ච ශබ්ද පිළිබඳව වටිනකමක් නැත්තම් මොන දේවල් පිළිබඳවද ඔබ මේක වටිනකමක් පණවන්නේ? එයි අපි දන්නවා ඇහැට පෙනුණු රූපය හටගෙන ඉතුරු නැතුව නැති වෙන දෙයක් කියලා. රූපේ පැත්තේ වටිනකම් තියෙන්න බෑ කියලා දන්න කෙනෙකුට නොවටින රූපේට කවදාවත් වටිනකමක් දෙන්න යන්නේ නැහැ. එයා දකින්න රූපය හටගෙන නැති වෙනවා කියලා. ඒ දකින්නකම නිසා එයා ඒ විපරිණාමයටපත් වෙන ධර්මය හමුවේ එයා දුකටපත් වෙන්නට ඕන දේවල් ගොඩනගා ගන්නෑ. ඒ නිසා මුළු ලෝකෙම නැති වෙලා ගියත් එයාට වටිනා දෙයක් නැතිවීමෙන් එන දුක එන්නේ නැහැ. වටිනා දෙයක් නැතිවීමෙන් එන දුක එන්නේ නැහැ. ඔබට වටිනාම දෙයක් නැති වෙලා ගියොත් ඔබට දුකයි. ඔබ කැමතිම දෙයක් නැති වෙලා ගියොත් ඔබට දුකයි. හැබැයි ඒ දෙයට ඔබ කැමැත්ත තිබ්බේ නැත්නම් නැතිවීම හැමෝම ඔබට දුක ආවේ නැහැ. එතකොට අපේ හිතේ අපි ඇලීම කියන දේ මත අපිට දුක ඇවිල්ලා තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වා දුන්නා රූපය කියන එකේ ඇලෙන්න දෙයක් නැත්තේ නෑ. ඒක හටගෙන නැති වෙන දෙයක්. ඒ නිසා ඔබ ඇලෙනවා නම් ඇලෙන්නේ වැරදි තැනක කියලා. ඒ නිසා අපි දැක්කොත් යම්කිසි වෙලාවක රූපූපක විඥානට්ඨිතියක් තිබ්බොත් වේදනාවට අනුවගේ විඥානට්ඨිතියක් තිබුණොත් ඒ කියන්නේ විඥාණයට රූපය අසුරු කරන්න පුළුවන්කම තිබුණොත් විඥාණයට වේදනාව අසුරු කරන්න පුළුවන්කම තිබුණොත් සංඥාව සංඛාරයේ විඥාණය අසුරු කරන්න පුළුවන්කම තිබ්බොත් අන්න එතකොට සෑම අවස්ථාවකම එයාට ජරා මරණ දුක උරුම කරන්න පුළුවන් පුද්ගලයෝ වටින දේවල් ලෝකේ හම්බෙනවා. හැබැයි විඥාණයට එහෙම අසුරු කරන්න රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ඒවල මොකක්වත් හම්බ වෙන්නේ නැත්තම් හම්බ වෙන්නේ නැහැ කියලා කියන්නේ ඒ හටගෙන ඉතුරු නැතුව නැති වෙන ස්වභාවය පිළිබඳව නුවණින් දකිනවා නම් ප්‍රත්‍යක්ෂ කරගෙන තියෙනවා නම් අන්න ඒ නුවණින් දකිනකොට නුවණින් ප්‍රත්‍යක්ෂ කරගෙන තියෙනකොට එයාට මේ වටිනකම් නොවටිනකම් තියෙන ලෝකයක් ගොඩ නැගෙන්නේ නැහැ. ලෝකේ ගොඩ නැගෙන්නේ නැති වෙනකොට එයා ලෝකෙන් මිදිලා වාසය කරන කෙනෙක් බවට පත් වෙනවා. ඒකයි සබ්බසෝ නාම රූපස්මින් යස්සනත්ති මමයි හිතන් කියලා කිව්වේ. සියලුම ආකාරයෙන් මේ නාම රූප ධර්මයන්ගේ කෙනෙකුට මම ආයිතයක් නැත්තම් මම ආයිතයක් නැහැ කියලා කියන්නේ තණ්හාවෙන් මම මගේ කියලා අල්ලගන්න දෙයක් හම්බ වෙන්නේ නැහැ. එයි එයා දකින්න රූපය මම ආයනේට සුදුසු දෙයක් නෙමෙයි. දැන් අපි ඇලෙන්නේ අම්මා කියලා දැක්කොත්නේ. අපි ඇලෙන්නේ ආදරණීය අම්මා කියලා දකින්නකොට තමයි ඒකත් එක්ක ඇලිලා තියෙන්නේ අපි. රූපේ විදිහට දැක්කොත් අපි ඇලෙන්නේ නැහැනේ. රූපේ විදිහට දැක්කොත් ඇලෙන්නේ නැහැ. කියන්නේ භූතය. ඌ පරිදි ස්වභාවයට අපි ඇලෙන්නේ නැහැ. ඇහැට එන්නේ වර්ණ රූපයක් නම් වර්ණ රූපයට ඇලෙන්නේ නැහැ. වර්ණ රූපේ කියන එක හටගෙන නැති වෙලා යන දෙයක්. ඒක තමයි ලෝකේ ඇත්තට පවතින දේ. ඇත්තට සිදුවන දේ හට ගන්න බව සහ ඉතුරු නැතුව නිරුද්ධ වෙන බව තමයි ඇත්තටම සිදුවන සිදුවීම බවට පත්වන්නේ.
එතකොට රූපයේ මෙන්න මේ තියෙන ස්වභාවය ගැන යම් කෙනෙකුට අවබෝධයක් තියෙනවා නම් වේදනා සංඥා සංඛාර විඥානයන්ගේ මේ ස්වභාවය ගැන අවබෝධයක් තියෙනවා නම් එයාට තණ්හා වශයෙන් හැසිරෙන්න දෙයක් නැහැ. දැන් අපි නුවණින් කල්පනා කළොත් එහෙම දැන් අම්මා කියලා කියන්නේ රූපෙද? දරුවා කියලා කියන්නේ රූපෙද? ඇහැට පෙනෙන රූපය නෙමෙයිනේ අම්මා කියලා කියන්නේ. ඇහැට පෙනෙන රූපය අම්මා නෙමෙයි. ඇයි ඇහැට පෙනෙන රූපය අම්මා නෙමෙයි කියලා කියන්නේ? ඒ රූපය හටගෙන ඉතුරු නැතුව නැති වෙලා යන පාට ටිකක්. ඒ රූපයේ පාට ටික අම්මා වුණොත් එහෙම මොකද වෙන්න ඕනේ? ලෝකේ රූපේ පෙනෙන හැමෝටම ඒක අම්මා විදිහට පේන්න ඕනේ. ඒ රූපේ ඒ පාට ටික පතිත වෙන පාට ටික හැමෝටම අම්මා විදිහට පේන්න ඕනේ. එහෙම පේන්නේ නැහැ. ඇයි රූපය අම්මා නෙමෙයි. රූපය කියලා කියන්නේ පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුව නැති වෙන ධර්මයක්. මේක ඇතුලේ වෙනමම අපිට කතා කරන්න ගියොත් තව මහා ගැඹුරින් බොහොම අපූර්ව විග්‍රහයන් තියෙනවා. ඒ කියන්නේ අපි ওই දකින්න රූපය සම්පූර්ණම ප්‍රසාදයට අනුරූපව, ඒ කියන්නේ ඇහැට අනුරූපව පෙන්වපු දෙයක් මිසක ලෝකයේ යථාර්ථය නෙමෙයි කියන එක. එතකොට අපි හැම වෙලාවකදීම රූපය කියලා ගෝචර කරගන්න, ග්‍රහණය කරගන්න තැන තමයි ඔය ඇහැට පෙනෙන වර්ණ රූපය කියලා කියන්නේ. එතකොට ඒක අම්මා නෙමෙයි, රූපය අම්මා නෙමෙයි. ඒ රූපේ අම්මා නෙමෙයි නම් ඒ රූපේ ගැටණු බව අනුව දැනගත්තකම, විඳපුකම, රූපේ විඳපු වේදනාවත් අම්මා නෙමෙයි. එහෙනම් ඒ රූපේ හඳුනපුකමත් අම්මා නෙමෙයි. ඒක තමන්ගේ හිත පැත්තෙන් ඇති වුණු සංඥාවනේ. ඒ වගේම සංස්කාරයේ හිතපුකමත් අම්මා නෙමෙයි. දැනගත් එකත් අම්මා නෙමෙයි. එහෙනම් මේ ටිකෙන් තොරව අම්මා කියලා කෙනෙක් හිටියෙත් නෑ. මේ ටික අම්මත් නෙමෙයි. එතකොට අපිට පේනවා අම්මා නොවන අනාත්ම ධර්මතා ටිකක් හටගෙන නිරුද්ධ වෙන තැනක අපි මේ ධර්මතා ටික පිළිබඳව අම්මා කියලා සංකල්පනාවක් විදිහට අපි ගොඩනගාගෙන රැවටිලා තියෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ ලෝකයේ සත්වයක් ඉන්නවද නැද්ද කියන අම්මා ඉන්නවද අම්මා නැද්ද ඔය වගේ ප්‍රශ්න වලට නෙමෙයි උත්තර දුන්නේ. ඒ කියන්නේ දැන් සත්වයක් ඉන්නවා කිව්වොත් ඒත් වැරදි. සත්වයක් නැහැ කියලා කියන්නේ කිව්වොත් ඒත් වැරදි. ඇත්තෙත් නැහැ නැත්තෙත් නැහැ කියන්නේ කිව්වොත් ඒත් වැරදි. බුදුරජාණන් වහන්සේ කලේ පටිච්ච සමුප්පන්න බව දේශනා කළා. මෙහි තියෙන හේතුඵල ධම පිළිබඳව පෙන්වා දුන්නා. මේ හේතු ටික ඇති කල්හි මේ ධර්මතාවය හට ගන්නවා. මේ හේතු ටික නැති වෙලා යනකොට මේ ධර්මතාවය නැති වෙලා යනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ ධර්මතා ටික පිළිබඳව ලෝකෙට පෙන්වලා දෙනකොට ඒ ධර්මතා පිළිබඳව අවබෝධ කරගන්නකොට අර අම්මා කියලා රැවටෙන මෝඩකමට පැවැත්මක් නැති වෙලා ගිහිල්ලා. එතකොට ඒ කෙනාට ලෝකෙ ඇලෙන්න දේවල් නැහැ, ගැටෙන්න දේවල් නැහැ. ඇයි එයා දකින්නේ එකම දෙයයි. එයා දකින්නේ මොකද්ද? හුදු මේ ධර්ම සංතතියක පැවැත්මක් පිළිබඳව. හුදු ධර්ම සංතතියක පැවැත්මක්. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ ධර්මතා ටිකක් හටගත්තා. මේ ස්කන්ධ ධර්මතා ටික ඉතුරු නැතුව නිරුද්ධ වුණා. මේ විදිහට හුදු මේ ධර්මතා ටිකක හට ගැනීම සහ වැයවීම පිළිබඳව දකිනකොට මේ ධර්මතා ටිකට අම්මා කියලා රැවටිච්ච මෝඩකම යාට ඇති වෙන්නේ නැහැ. එතකොට දැන් එයා මොකක් ගැන හිතලාද සංතාපයටපත් වෙන්නේ? ලෝකෙ තුල තැවෙන්නේ මොකක් නිසාද? හැම මොහොතෙම රූපය හටගෙන නැති වෙනවා නම් එයා රූපේ නැති වෙන වාරයක් ගානේ අම්මා නැති වෙනවා කියලා අඬන්න වැළපෙන්න යන තරම් මෝඩ වෙන්නේ නැහැ. ඒ නිසා තමයි කිව්වේ අසතාචන සෝචති කියලා. අසතාචන සෝචති. ඒ දේවල් ලෝකෙ තුල නැති වෙලා යනකොට ඒ කියන්නේ අස විපරිණාමයටපත් වෙනකොට රූපේ විපරිණාමයටපත් වෙනකොට චක්කු විඥානයේ විපරිණාමයටපත් වෙනකොට ඇහැ රූප චක්කු විඥාන කියන මේ ධර්මය හටගෙන ඉතුරු නැතුව නැති වෙලා යනකොට අසතාචන සෝචති. මේ විපරිණාමය හැමුවේ එයාට අම්මා මරුණා කියලා දුක එන්නේ නැහැ. එයාට පේන්නේ ධර්මතා ටිකක හටගෙන වැය වෙන මේ ස්වභාව ලක්ෂණය පමණයි. ඒකට ලෝකෙ තුල එයාව කම්පාවට පත් කරන්න පුළුවන් දෙයක් ඇහැ පැත්තෙන් එන්නේ නැහැ, කන පැත්තෙන් එන්නේ නැහැ, නාසය පැත්තෙන්, දිව පැත්තෙන්, කය පැත්තෙන් එන්නේ නැහැ. කිසිම දෙයක් පැත්තෙන් එයාව කම්පාවට පත් කරන්න, ශෝකයට පත් කරන්න දෙයක් මේ ආයතන 6 පැත්තෙන් එයාට එන්නේ නැහැ. එතකොට
මෙන්න මේ தത്വයට තමයි බුදුරජාණන් වහන්සේ අපට මග දේශනා කළේ. එතකොට ඒ කෙනාට ලෝකේ යස්සනත්ති ඉදං මේති පරේසංචාපි කිංචන මමත්තං සෝ අසංවින්දං නත්ති මේතින සෝචති. මේ ලෝකේ එයාට මම කියලා ගන්නවත් අනුන් කියලා ගන්නවත් කිසිම දෙයක් එයාට හම්බ වෙන්නේ නැහැ. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ධර්මයන් ඇතුලේ මම මගේ කියලා එයාට අල්ලගන්න කිසිම දෙයක් ලෝකේ හම්බ වෙන්නේ නැහැ. එයාට හම්බ වෙන්නේ මොකද්ද? සුද්ධ ධම්ම සමුප්පාදං සුද්ධ සංඛාර සම්පතින් සුද්ධ වූ පාරිශුද්ධ වූ ධර්මතා ටිකක් හට ගන්නවා. සුද්ධ සංඛාර සම්පතින් හේතු ප්‍රත්‍ය නිසා හටගන්න මේ ධර්මතා ටික පමණක්ම හට ගන්නවා. ඒ වගේම පස්සන්තස්ස යථා භූතං නභයං හෝති ගාමිනී. මේ යථා භූත ස්වභාවය පිළිබඳව අවබෝධ කරගන්නකොට නභයං හෝති ගාමිනී. ගාමිනී බයට පත්වන්න දෙයක් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට අපිට ඒ බයට පත්වන්නට දෙයක් නැත්තේ මේ ධර්මතා ටික දැක්කොත් ධර්මතා විදිහට ලෝකය අවබෝධ නොකරගත්තොත් ධර්මතාවයන් පිළිබඳව ලෝකය අවබෝධ නොකරගත්තොත් හුදු සංඛාරයන්ගේ පැවැත්ම පිළිබඳව අවබෝධ නොකරගත්තොත් බය වෙන්න කාරණා තියෙනවා. ඒ නිසා තින කට්ට සමං ලෝකං යදා පඤ්ඤාය පස්සති ලෝකේ තින කට්ට සමං ලෝකං ත්‍රණහා කාෂ්ඨහා සමානව දකින්න. ඔය පාරවල් අයිනේ තියෙන තනකොළ ගස්වල දිරලා යන තනකොළ ගස්වල ෆෝටු කෑලි වල කිසිම වටිනකමක් දකින්නේ නැහැ වගේ. තින කට්ට සමං ලෝකං යදා පඤ්ඤාය පස්සති. එතකොට ඒ පිළිබඳව විදර්ශනා නුවණෙන් දකිනවනම් මොනවා පිළිබඳව? රූප පිළිබඳව ඔබට වටිනකමක් පේන්නේ නැත්තම්. ඇහැට පේන රූපවල වටිනකමක් පේන්නේ නැත්තම් බලන්න මොන තරම් යථාර්ථවත් මොනතරම් ප්‍රායෝගික වූ කතාවක්ද කියලා. රූප පිළිබඳව ඔබට වටිනකමක් පේන්නේ නැත්තම්. ඇයි ඒක ඇහැට පෙනිලා හටගෙන නැති වෙන රූපේ විතරනේ. එතකොට රූපේ නිරුද්ධ වෙන්න තැනක ඔබ ඇති කරගන්නේ වටිනවා කියලා සංකල්පනාවක්. එතකොට සංකල්පනාව රූපේ නෙවෙයි නම් මේ දෙකක් විදිහට පේනකොට ඔබට රූපේ පැත්තේ වටිනකම පේන්නේ නැති වෙනකොට වටින දේවල් ලෝකේ තියෙනවා කියලා රැවටෙන්නේ නැහැ. එතකොට රූපවල ස්වභාවය මොකද්ද? තින කට්ට සම. තුනහා කාෂ්ඨහා සමානයි. ඒවල වටිනකම් නැහැ. ඒවල නොවටිනකම් නැහැ. එතකොට ඇලෙන්න ගැටෙන්න දේවල් හම්බ වෙන්නේ නැහැ. නුවණින් දකිනවා නම් ඒක නා තමයි ලෝකයෙන් මිදෙන්නේ. එනිසා බුදුරජාණන් වහන්සේ අපට මඟ කිව්වේ අන්න එතනටපත් වෙන්නට. ඒක තමයි අභයස්ථානය. නිර්භය තැන කියලා කියන්නේ ඒකට. එනිසා ඒ නිර්භය තැනට පත්වන්නට අභයස්ථානයට පත්වන්නට අපි උත්සාහවත් වන්නට ඕනේ. ඒක තමයි ජීවිතයේ අර්ථාන්විත භාවය. අය කිසිම කෙනෙකුට කම්පාවට පත් කරන්නට පුළුවන් කමක් නැත්තේ. කිසිම දෙයකට කම්පාවට පත් කරන්න පුළුවන් කමක් නැත්තේ. එහෙමයි කියලා එයා වගකීම් යුතුකම් පැහැර හැරපු කෙනෙක් වෙලත් නැහැ. එයා තමා විසින් කළ යුතු දේ නිවැරදිව කරලා තමා තුළ නිවුණු පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඔබට අද දවසේදී ඔබට පුළුවන් නම් ඔබේ ජීවිතයේ මේ දර්ශනය ප්‍රගුණ කරන්න පටන් ගන්න. අද දවසේදී ඔබට පුළුවන් නම් මේ ඔබේ ජීවිතයේ මේ ආකාරයට මානසිකාරයේ පැවැත්වීම මොනවා ගැනද? රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන ස්කන්ධ ධර්ම ටික ගැන. ධර්මතාව විදිහට දකින්න පුළුවන්. අන්න ඔබට මේක අත්විඳින්න පුළුවන්කම තියෙනවා. කොහොමද ඔබ මානසිකාරයේ පැවැත්විය යුත්තේ? ඔබ මානසිකාරයේ පැවැත්විය යුත්තේ ඔබට අද ලෝකය හසු වෙන තැන ඉස්සෙල්ලා තේරුම් ගන්න. ලෝකය හසු වෙන තැන. අම්මා තාත්තා දුව පුතා යාන වාහන වටිනකන් නොවටිනකන් තියෙන දේවල් මේ විදිහට ලෝකය හසු වෙන තැන. හසු වෙන තැන ගැන හොඳට හිතින් දැකලා ඔබ කල්පනා කරලා බලන්න ඇත්තටම අපිට ඔය වටින දේවල් පේන්නේ මොන වගේ දේවල් දැනෙන්නේ මොන වගේ තැන් හරහාද කියලා. ඔබට පෙනෙයි ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මනස කියන ආයතන ටික. ඔබ නුවණින් හොඳට ආපහු සම්මර්ෂණය කරගෙන යන්න මේක ඥාන යාත්‍රාවක්. මේක ඥාන යාත්‍රාවක්. ඔබ මේ යාත්‍රාවේ යාත්‍රා කළ යුතුයි. ඒ කියන්නේ ඔබ නුවණින් මේ විදිහට ඔබේ මානසිකාරය අරගෙන යා යුතුයි. ඔබ ඉන්න ලෝකයේ පිළිබඳව ඔබට පළවෙනි අදියර ඔබ කල්පනා කරලා බලන්න ඔබ විඳින තැන පිළිබඳව. ඔබ ඊට පස්සේ නුවණින්ම ඔබ අරගෙන යන්න ඔබට කැමති ලෝකය ඔබ කරා පැමිණෙන්නේ ඔබ දේවල් විඥානනය කරන්නේ සංවේදනය කරන්නේ මොන දේවල් වලින්ද කියලා. ඔබට පෙනේ ඔබ ඇහෙන් දකිනවා. දරුවා කියලා ඇහෙන් දකිනවා. දරුවගේ හඬ ඔබ අහනවා. එතකොට අපිට නාසයට දේවල් දැනෙනවා.
අපිට දිවට දේවල් දැනෙනවා, කයට දේවල් දැනෙනවා. මේ දේවල් ගැන ඔබ බලන්න ලෝකේ වටින නොවටින දේවල් කියලා ඔබට ලෝකයේ ඔබ විඳින්නේ මෙන්න මේ ඇස කන නාසය දිව ශරීරය මනස කියන ආයතන ටික හරහා. ආයතන ටික හරහා විඳිනවා කියන දේ ගැන ඔබට පේනකොට ඔබ ඊට පස්සේ ඒ ආයතනයන්ගේ ඇත්ත දකින්න පැත්තට තුන්වෙනි දේ. ඇත්ත දකින්න පැත්තට ඔබේ මනස යොමු කරන්න. ඇත්ත දකින්න පැත්තට කියලා කියන්නේ ඇහැට නම් රූපය ගැටෙනවා. රූපය ගැන ඔබ තේරුම් ගන්නකොට රූපය ගැන හොඳට නුවණින් සම්මර්ෂණය කරලා බලන්න. ඇත්තටම රූපේ ස්වභාවය අර ඔබ කැමති වෙන දේද එහෙම නැතිනම් හටගෙන ඉතුරු නැතුව නැති වෙන වර්ණ රූපේද කියන තැනින් මේ දෙකක් විදිහට ඔබට පෙන්වෙන මට්ටම වෙනකන් ඔබේ නුවණ හසුරවන්න. ඔබට පෙනෙයි ආයතන ටික සහ අසකන නාසය දිව ශරීරය මනස කියන ටිකත් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන මේ ටිකත් ඔබට වෙන්වෙන්ව කොටස් දෙකක් විදිහට දකින්න පුළුවන්කම තියෙයි. ඒ කියන්නේ වටිනකමක් මේ දේවල් වල අංශු මාත්‍රයක්වත් නැහැ කියන එක. හටගෙන නැති වෙලා යන ධර්මයක් විදිහට ධර්මතා ටිකක් විදිහට මේ ටික පෙනේ. එතකොට ඒ බඳු ධර්මතා ටිකක් ඇති තැනක නුවණ පවත්වන්නේ නැතිකම නිසා නේද මේ විදිහට ලෝකයේ ඇලෙන්න ගැටෙන්න දේවල් මට පෙනීලා තියෙන්නේ කියන උත්තරය ඔබට ලැබෙයි. ඒ උත්තරය ලැබෙනකන් ඔබ ඥාන යාත්‍රාවේ යාත්‍රා කළ යුතුයි. එනිසා ඔබ ඒ පිළිබඳව නුවණින් කල්පනා කරන්න, තවදුරටත් ගවේෂණය කරන්න, තවදුරටත් ඔබ පර්යේෂණය කරන්න. ඉතින් මේ කාරණා ටික ගැඹුරු වෙන්න පුළුවන්. මේ කාරණා ටික ඔබට ආධුනික නම් තවදුරටත් ඔබ මනසට ග්‍රහණය කරගත යුතු වන්නට පුළුවන්. නමුත් අතහැර ගන්නට එපා. ඔබේ ජීවිතයේ කෙසේ හෝ අර්ථාන්විත කරගෙන මේක කොහොම හරි ඔබේ ජීවිතය තුළ සිදු කරගන්න දෙයක් හැටියට ඔබ තවදුරටත් උපරිමයෙන් උත්සාහවත් වන්නට කියලා ඔබට බොහොම කල්යාණ මිත්‍ර භාවයෙන් සිහිපත් කරනවා. මේ වෙලාවේදී අපිට ප්‍රශ්න ගැටලු තියෙනවා නම් සාකච්ඡා කරන්න පුළුවන්කම තියෙනවා. එවන් සර්ණයි ස්වාමීන් වහන්සේ මේ දැන් සනහ දැන් අපිට දැන් මේ කාලේ ස්වාමීන් වහන්සේ නිතර ස්වාමීන් වහන්සේ ඇහෙන්නේ මරණය පිළිබඳව දැන් රටේ වසංගතයක් පවතින තත්ත්වයක් තුන සනහ දැන් අපි බොහෝ වෙලාවට බලන්නේ ස්වාමීන් වහන්සේ මේ සෞඛ්‍ය පැත්තෙන් අපි ආරක්ෂා වෙන්න බලනවා ස්වාමීන් වහන්සේ. ඉතින් අර මේ වගේ වේලාවක් තුළ ස්වාමීන් වහන්සේ අපි කොහොමද ස්වාමීන් ධර්මයේ පුරුදු කරන්න ඕනේ මේ වගේ අවස්ථාවකදී ස්වාමීන් වහන්සේ දැන් රට වෙලා තියෙන වෙලාවක ඔව් ඇත්තටම මේ වගේ වෙලාවක අපි ධර්මය ප්‍රගුණ කරනවා කියලා අපිට කරන්න පුළුවන්කම තියෙන දේ තමයි අපි අර මුලින්ම කතා කරපු කාරණාව. ඒ කියන්නේ මරණය කියන දේ පිළිබඳව අපි භීතියටපත් වීම නෙමෙයි කළ යුතු වෙන්නේ. බයක් උපදිනවා නම් උපදින්න ඕනේ කෙලෙස් සහිතව කලුරිය කිරීම මරණයටපත් වන්නට වීම පිළිබඳව. ඒ හින්දා අපි අප්‍රමාද බව උපදව ගන්නට ඕනේ හිතේ තියෙන කෙලෙස් ධර්මයන් දුරු කර ගන්නට. කෙලෙස් ධර්මයන් ආශ්‍රව ධර්මයන් නූපදින තැනටපත් කර ගන්නට අපි උත්සාහවත් වන්නට ඕනේ ඒ පිළිබඳව කල්පනා කරලා. ඉතින් ඔය මරණය පිළිබඳව ගොඩක් වෙලාවට අද කල්පනා කරන්නේ මේ මිනිස්සු බය සහ තැති ගැනීම ඇති වෙන විදිහට තමයි මරණය පිළිබඳව කල්පනා කරන්නේ. තැති ගන්න ඕන විදිහ ඕන පැත්ත ගැන නෙමෙයි මිනිස්සු කල්පනා කරන්නේ. කල්පනා කරන්නේම මේ මම නැති වෙයි මට නැති වෙයි කියන තැනින් තමයි කල්පනා කරන්නේ. කොට අපේ ගෞතම සායනසත් කතා කරනකොට කිව්වා එක අවස්ථාවේ මේකට කියන්නේ මරණ අසතිය තමයි හොඳම දේ කියලා. මරණ අසතිය කියලා කියන්නේ මරණය ගැන තියෙන නුනුවණින් මෙනෙහි කිරීම. ඒ ගැන සිහියක් නැතිකම කියලා. ඒ කියන්නේ දැන් මේ පුද්ගලයෙකුගේ මරණය කියන දේ නෙමෙයි අපිට මරණ සතිය තුළ අපිට පේන්නට ඕන දේ. අපිට පේන්න ඕනේ තමන්ගේ හිතේ කෙලෙස් ප්‍රහීන අප්‍රහීන භාවය පේන්න ඕනේ. එතකොට මරණය පිළිබඳව අපි හිතනකොට හිතේ කොච්චරක් දුරට කෙලෙස් ප්‍රහීන වෙලා තියෙනවද? හිතේ කොච්චරක් දුරට කෙලෙස් අප්‍රහීනව පවතිනවද කියන එක ගැන තමයි අපිට මානසිකාර්යය පවතින්නට ඕනේ. එතකොට මේ දේ පවතිනකොට අපිට පුළුවන් අප්‍රහීන වුණ කෙලෙස් ප්‍රහීන කර ගැනීම සඳහා අපිට මාර්ගය වඩන්න පුළුවන්කම තියෙනවා. ඊට වීරිය උපදව ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් දැන් අපිට
මේ වගේ අවස්ථාවකදී අපේ හිත ගැන හොඳ තක්සේරුවක් කරන්න පුළුවන්. මරණය කියන දේ කොහොමද සිද්ධ වෙන්නේ කියන දේත් එක්ක අපිට ඇති වෙන සිතුවිලි සමුදායන් එක්ක අපිට අපේ හිත ගැනම තක්සේරුවක් කරන්න පුළුවන්කම තියෙනවා. අපි ඉන්නේ ජීවත් වෙන්නේ මොන මට්ටමේද කියලා. එතකොට ඒ මට්ටම පිළිබඳව තේරුම් ගත්තාම අපිට පේනවා මේ මම මැරෙයි. මේ ඉන්න කෙනා, මේ ඉන්න පුද්ගලයා මැරෙයි කියලා අපිට හිතෙනවා. එතකොට ලෙඩ වෙයි කියලා අපිට හිතෙනවා. එතකොට බය තැති ගැනීම ඇති වෙනවා. Taman එක්ක ඉන්න අය මැරෙයි, ලෙඩ වෙයි කියලා බය තැති ගැනීම ඇති වෙනවා. මොකද්ද හේතුව? හේතුව තමයි මේ දේවල් තව විඳින්න ඕනේ. මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ ටික මමමයි. මේ දරුවමයි, මේ අම්මමයි, මේ තාත්තමයි කියලා ගත්ත කම නිසා ජීවිතේ මිනිස්සුන්ට ස්පාසුවක් නැතුව දුක කියන දේ ගලාගෙන ඉන්න පටන් අරගෙන තියෙනවා. හැම වෙලාවකදීම පීඩාවෙන් ජීවත් වෙන්න වෙලා තියෙනවා. එහෙනම් මේකෙන් දුරස් වෙන්න ඕන නම්, මේකෙන් අයින් වෙන්න ඕන නම් අපි මොකද්ද බලන්න ඕන? අපි බලන්න ඕන දේ තමයි මරණය ඕන වෙලාවක අපිට එන්න පුළුවන්කම තියෙන දේ. ඒක වැදගත් දෙයක් නෙමෙයි. වැදගත් දේ බවට පත් වෙන්නේ මේ වෙලාවේ මරණය හමුවේ දුකටපත් වෙන්නේ නැති වෙන්න මම මානසිකාරය කරන්නේ කොහොමද කියලා. ඒ ක්‍රමය තමයි වැදගත්. මේ දේශනාව තුළම අපි කතා කරේ ඒ ක්‍රමය ගැන. ඒ ක්‍රමය පිළිබඳව කතා කරනකොට අපිට ප්‍රධාන වශයෙන්ම ඒ පුද්ගල බව යම් තැනක උපදිනවා නම් අපි කිව්වා රූපගත, වේදනාගත, සංඥාගත, සංඛාරගත, විඥානගත වෙනවා නම් හිත කියලා. ඒ කියන්නේ රූපය පුද්ගලයෙක් විදිහට පේනවා නම්, වේදනාව පුද්ගලයෙක් විදිහට පේනවා නම්, සරල විදිහටම කිව්වොත් අපිට රූපේ දිහා බලනකොට මේ දරුවා කියලා හිතෙනවා නම්, එතකොට ඒ දරුවා කියන එක අපිට විඳින්න පුළුවන් නම්, ඒ පිළිබඳව නම් අපි හඳුනන්නේ, හිතන්නේ, දැනගන්නේ ඔක්කොම කරන්නේ ඒ පිළිබඳව නම්, අන්න අපිට දරුවා ලෙඩ වෙන්න දුක විඳින්න වෙනවමයි. රූපේ මම කියලා පේනවා නම්, වේදනා සංඥා සංඛාර විඥාන මම කියලා, මගේ කියලා පේනවා නම්, ඒක නැති වෙයි කියන බය අපිට එනවමයි. හැබැයි අපිට පේනවා නම් මොහොතක් පාස මේ ධර්මය හටගෙන නැති වෙනවා කියලා. අපිට එතකොට අර දරුවා කියන එක පණවන්න තැනක් නැහැ. මම කියන එක පණවන්න තැනක් නැහැ. මේකෙන් කියන්නේ මේ ඔක්කොම ඇස් සමුවට ආවත් අඳුර ගන්න බැරුව අමතක වෙලා ගිහිල්ලා අර ඩිමෙන්ෂියා වගේ රෝගයන් හටගෙන කියන එක නෙමෙයි. එයා නුවණින් පරිහරණය කරනවා. එයා දැනගන්න දේ ගැන නුවණයි. දැනගන්න දේ විදිහට. දකින්න දේ ගැන නුවණයි, දකින්න දේ විදිහට. දකින්න දේ දැනගන්න දේ දෙකම එකතු කරලා දකින්නෙම දරුවා කියන මෝඩකම ඇතුලේ එයා ඇත්තේ නැහැ. එයාට දැනගන්න දේ පිළිබඳවත් නුවණයි, දකින්න රූපේ පිළිබඳවත් නුවණයි. ඒ නිසා රූපය දරුවා කියන මෝඩකම ඇත්තේ නැහැ. රූපය මොහොතින් මොහොත හටගෙන නිරුද්ධ වෙන බව දකින නිසා එයාට කවදාවත් රූපේ වෙනස් වෙනකොට දරුවා ලෙඩ වෙයි කියන දුක ඇති වෙන්නේ නැහැ. ඒ පැත්තෙන් එන බය එන්නේ නැහැ. ඒ නිසා අපි ඒ දුක, බය කියන දෙයින් මිදෙන්න නම් අපි අනිවාර්යෙන් මේ දර්ශනය ප්‍රගුණ කළ යුතු වෙනවා ක්‍රමක්‍රමයෙන් හෝ. ඒක තමයි අපිට මිදෙන්න පුළුවන්කම තියෙන දේ. ඒකට අවස්ථාවක් උදා කරගන්න තමයි මරණය ගැන මෙනෙහි කරන තැනින් පටන් ගන්න කියලා කිව්වේ. ස්වාමීන් වහන්සේ තිරුවන් සරණයි. දැන් රූපේ දිට්ඨි වශයෙන් ගන්න එකට පොඩි උදාහරණයකට පැහැදිලි කරන්න පුළුවන්ද? අනිත් එක මේ මාන වශයෙන් ගන්න එක, මේ දෙකේ සමානකමක් තියනවද? පොඩ්ඩක් මට ඒක පැහැදිලි කරන්න ස්වාමීන් වහන්සේ. රූපේ දිට්ඨි සහ මාන වශයෙන් ගන්න එකේ වෙනස්කමක් තියෙනවා. දිට්ඨි වශයෙන් ගන්නවා කියලා කියන්නේ රූපය ආත්මවත් කොට හංගිනවා කියන එක. ඒ කියන්නේ දැන් අපිට අදහසක් තියෙනවා මේ රූපයම ආත්මයක් කියලා. එතකොට රූපේම ආත්මයක් කියලා හිතාගත්තොත් කෙනෙකුට එයා උච්ඡේද දෘෂ්ටිය පනවන. උච්ඡේද දෘෂ්ටිය කියන්නේ අපි ගත්තොත් එහෙම අද එතන වෙලාවට භෞතිකවාදී අදහස් දරන අය ඉන්නේ මේකම තමයි කෙනා, මේකම තමයි සත්‍ය, මේකම තමයි ආත්මය, මේක මෙතනින් දිරලා ගියාට පස්සේ ඒක එතනින් ඉවරයි. ආය මේ හොඳ නරක කර්ම කරනවා කියලා මේ කුසල විපාක මේ කතාවක් නෑ මෙතන, මේක මෙතනින් ඉවරයි කියලා හිතාගත්ත පිරිසක්. ඒ රූපය ආත්මයි කියලා හිතාගත්ත කෙනෙක්. ඒක තමයි දිට්ඨිය කියලා කියන්නේ. දිට්ඨිය බොහොම බලවත්. ඒක විග්‍රහ කරොත් එහෙම අබිනිවේෂ පරාමාසෝ දිට්ඨි කියලා කියන්නේ. අබිනිවේෂ පරාමාස දිට්ඨි කියලා කියන්නේ හිතින් ඒකේ බැසගෙන දැඩිව අල්ලගෙන ග්‍රහණය කරගෙන ඉන්නවා කියන එක. ඒකට රූපේ කෙනෙක් කියලා දැඩිව අල්ලගෙන ඉන්නවා. එහෙම නැත්නම් තව කෙනාට හිතනවා මේ රූපය ඇතුලේ පණ තියනවා, සත්වේ ජීවත් වෙනවා. රූපේ නැති වෙලා ගියාට මේ සත්‍ය තව තැනකට යනවා කියලා.
එතකොට මේ විදිහට රූපේ පිළිබඳව කෙනෙක් කල්පනා කරනවා මේක තමයි දිට්ඨිය කියලා කියන්නේ. මානය කියලා කියන්නේ ඊට වඩා හාත්පස වෙනස් දෙයක්. මානය කියලා කියන්නේ දිට්ඨිය නෙමෙයි. දැන් දිට්ඨිය දුරු වෙන්නේ සෝතාපට්ටි මාර්ගයෙන්. සෝවන් ආර්යනාංශයට දිට්ඨිය නැහැ. මානය නැති වෙන්නේ අරිහත් මාර්ගයේ. මානය කියලා කියන්නේ ඊට වඩා සියුම් දෙයක්. මානයේ ස්වභාවය තමයි හැම වෙලාවකදීම මම කියලා හිතනකම. මමත්වය. ආත්මය ගැන නෙමෙයි වෙමි කියන හැඟීම. අස්මි කියලා කියන අපි. වෙමි කියලා. මම වෙමි. දැන් අපිට බාහිර රූපය තියනවා කියලා හිතෙනකොටම ඒකත් එක්කම තියනවා ඒ රූපේ දකින්න මම ඉන්නවා කියලා. ඒ රූපේ දකින්න මම මේ පැත්තේ ඉන්නවා කියලා කියන. ඒකට කියනවා මානය කියලා. එතකොට මේ මානයේ ස්වභාවය තමයි අපිට මේ මමත්වය කියන වෙමි කියන හැඟීමේ පැවැත්ම. එතකොට ඒ ඉන්න මම සෙය්‍ය වෙන්න පුළුවන්, සදිස වෙන්න පුළුවන්, හීන වෙන්න පුළුවන්. එක එක ආකාරයකට මානෙ පවතින්න පුළුවන්කම තියෙනවා. ඔය ඉන්න මම හොඳ කෙනෙක් වෙන්න පුළුවන්, නරක කෙනෙක් වෙන්න පුළුවන්, මධ්‍යස්ථ කෙනෙක් වෙන්න පුළුවන්, නවාකාරයකටත් කියන්න පුළුවන්. ඉතින් මානෙ කියන එක අපිට විවිධ ආකාරයන්ගෙන් කතා කරන්න පුළුවන්කම තියෙනවා. පොදුවේ ගත්තාම දිට්ඨිය කියන එක දැඩිව ග්‍රහණය කරගෙන ආත්මවාදයක් හෝ ඇත්තනට කියන අන්තයන්ට ගිහිල්ලා කතා කරනකොට මානෙ කියන එක සෑම අවස්ථාවකම රූපේ තියෙනවා නම් ඒක දකින්නා ඉඳලා තියෙනවා. වේදනාව තියෙනවා නම් විඳින්නා ඉඳලා තියෙනවා. එතකොට මමත්වයේ කියන දේ පවතිනවා. අන්නේ වෙමි කියන හැඟීම තමයි මානෙ කියලා කියන්නේ. දිට්ඨිය කියලා කියන්නේ අභිනිවේෂ පරාමාසය. පැහැදිලි බොහොම පිං ස්වාමීන් වහන්සේ. ගරු ස්වාමීන් වහන්සේ ප්‍රශ්නයක් තියෙනවා. පරමාර්ථ ධර්මයේදී පුද්ගල සංඥාවේදී ස්වාමින් වහන්සේ තියෙන බව දැන ගැනීම, එතකොට අම්මා දරුවා පුතා ඉන්නවා කියලා භෞතික ලෝකයේ ඇත්ත දැන ගැනීමේදී එතකොට යථාභූත ඥානය පාවිච්චි කරනකොට අපි ඒක ධාතුමය වශයෙන් ලෝකයේ බැලීම ඒක හරිද? එතකොට ආපෝ තේජෝ වායෝ පඨවි කියන දරුවා හැදුනේ මොන විදිහටද? ඒ ධාතුමය වශයෙන් හැදිච්ච දේ ඇති වෙලා නැති වෙලා යන සංඥාවෙන් බැලුවොත් ඒක හරිද ස්වාමින් වහන්සේ? කරුණාවෙන් පොඩ්ඩක් ඒක පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද? ඔව්, සතර මහා ධාතු වශයෙන් බැලීම කියන එකත් අර කලාප සම්මාර්ෂණයකුයි ඒ තුළ සිද්ධ වෙන්නේ. එතකොට මේ ඒකත් බැලීම කියන එක අර ඝන සංඥාව දුරු ඝන සංඥාව දුරු කරගන්න ඒක බලන එක හරි. ඒක ගැටලුවක් නැහැ. එතකොට අපි ඒකෙදී බලන්න ඕනේ මේ දරුවගේ පඨවි, දරුවගේ ආපෝ, දරුවගේ තේජෝ වායෝ කියලා නෙමෙයි. පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ අනාත්ම ධර්මතා ටිකක් ඇති තැනක මේ දරුවා කියලා මේ පැත්තේ සංකල්පනාවක් විදිහට රැවටෙන එක පිළිබඳව අපි දකින්න තැනට ගත්තනම්, ඒ කියන්නේ රූපස්කන්ධය වෙන් කරගෙන ඊට පස්සේ දරුවා නොවුණු රූපස්කන්ධය පිළිබඳව අපි දරුවා කියලා මේ පැත්තේ කෙලෙස් ආශ්‍රවයන්ගෙන් ඇසුරු කරන ආකාරය පිළිබඳව දෙකක් විදිහට අපි දැක්කනම් ඒක වඩා නිවැරදි. ඔක දකින්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා අපිට. පළවෙනි දේ තමයි අපිට අද දරුවා ඉන්නවා කියලා හිතෙන මට්ටමක ඉඳලා අපි බලනවා මේ පේන තැන තියෙන ස්වභාවය. පඨවි ධාතුව දරුවද, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව දරුවද කියලා අපි ධාතු වශයෙන් මේ රූපේ බලනවා. එතකොට ධාතු වශයෙන් බලනකොට අපිට පේනවා ඒ රූපයේ සතර මහා ධාතු වල දරුවා කියන ස්වභාවය නැහැ. අපි ආදේශ කරමින් බලනවා බාහිර අනිකුත් රූපවලටත් මේ පඨවි ධාතුව එක සමානයි. දරුවගේ පඨවි තව වස්තුවක පඨවි කියලා පඨවි ඇත්තේ නැහැ. පඨවි ධාතුවමයි. එතකොට මේ විදිහට ධාතු වශයෙන් අපි ඒකේ බලනවා. එහෙම බලනකොට අපිට පේනවා සතර මහා ධාතු රූපයක් මිසක දරුවෙක් යන පැනවීම කරන්නට බැරි දෙයක් නේද කියන මේ ඥාන දර්ශනය නැතිනම් නුවණ අපිට උපදව ගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා එහෙම බලන එක නිවැරදි ඒ මට්ටමටත්. ඒ වගේම ඊට පස්සේ අපි බලනවා මෙහෙම ස්කන්ධ ධර්මතා ටිකක් අනාත්ම රූපස්කන්ධයේ පවතින තැනක නැතිනම් අනාත්ම රූපස්කන්ධයේ පිළිබඳව මේ විදිහට ආශ්‍රවයන්ගෙන් ඇසුරු කරන කම නිසාමයි මේ පුද්ගල බව හැදුනේ කියලා අපි ඒක දකිනවා. රූපයේ ස්වභාවය හටගෙන ඉතුරු නැතුව නැති වෙන ධර්මයක් විදිහට සතර මහා ධාතු ඇසුරු කරගත්ත වර්ණ රූපයකුයි ඇහැට ආවේ. ඒක හටගෙන නිරුද්ධ වෙන දෙයක් ඇටියට ඒක අපි නැවත දියුණු කරමින් අපි දකිනවා. එතකොට අපිට ස්කන්ධයන්ගේ ස්කන්ධ පැවැත්ම පිළිබඳව දකින්න පුළුවන් කමක් තියෙනවා. කෙලෙස් සහ මේ කෙලෙස් ආශ්‍රවයන්ගේ පැවැත්ම ඒ පැත්තෙන් දකින්න පුළුවන් කමක් තියෙනවා.
එතකොට මේ ස්කන්ධ ධර්මයන්ගේ අනිත්‍යතාවය දකින්න පටන් ගන්නකොට මේ කෙලෙස් විදිහට හැසිරෙන කම අයින් වෙලා යනවා ඒ අවිද්‍යාව දුරු වීම තුලින්. බොහෝ තේරණ ස්වාමීන් වහන්සේ තවත් දෙයක් ස්වාමීන් වහන්සේ දැන් අපි තනියම කල්පනා කරලා බැලුවාම දැන් අවකාශ ධාතුව තුල මට ආව එක හැඟීමක් තමයි අවකාශ ධාතුව තුල මේ සියලුම දේවල් හිතලා බැලුවොත් ඒ ධාතුමේ වශයෙන්ම නේද හැදිලා තියෙන්නේ කියලා දැන් ආපෝ තේජෝ වායෝ පඨවි කියන දේවල් හැරෙන්න අපි බෝතලයක් ගත්තත් අපේ ඇඟ ගත්තත් ගස් කොළන් ගත්තත් මේ වේවැන්ම නේද හැදිලා තියෙන්නේ කියන එක මට හැමතිස්සෙම හැඟෙනවා. ඒ කියන්නේ ඇහැ පතිත වෙන රූපයක් දැක්කොත් මගේ දරු දෙන්නෙක් ඉන්නවා. දරුවා දැක්කහම මට හිතෙනවා මේවා ඒක රාශී වෙලා හැදිලා මේවා නැති වෙන කල මෙතන දරුවා නැති වෙලා යනවනේ මේ මගේ තියෙන මමනේ මේ දරුවට මේක නම දාගෙන ඉන්නේ කියලා. ඒ වගේම ලෝකේ අනිත් දේවල් දැක්කහමත් මට ඒ විදිහටම හැම තිස්සෙම හිතටම ඒකම එනවා ස්වාමීන් වහන්සේ. එතකොට මම මේ හිතන විදිය හරිද කොහොමද කියන එක මට පොඩ්ඩක් විග්‍රහ කරලා දෙන්න පුළුවන්ද කරු ස්වාමීන් වහන්සේ? ඔව් ඒක ගැටලුවක් නැහැ. ඒ හිතන විදිහ හොඳයි. සහ එතනින් ඒක නතර කරගන්න නැතුව අර කියපු විදිහට තවදුරටත් ඒක ඉස්සරහට මානසිකාරයේ දියුණු කරන්න. එතකොට දැනට ඒ හිතන විදිහ ගැටලුවක් නැහැ. ඒක අර ඝන සංඥාව දුරු කරගෙන ඝන විනිර්භෝගයට හේතුවක් වෙනවා අපි මේ මානසිකාරයේ පවත්වන විදිහ. එතකොට අර අපි දරුවම්මයි කියලා අර ඇලෙන බැඳෙන කම ලෝකෙට ඇලෙන බැඳෙන කම තමයි එකෙන් දුරු වෙලා යන්නේ. ඒකම තවදුරටත් අර ස්කන්ධ වශයෙන් හටගෙන නිරුද්ධ වෙන ස්වභාවය පිළිබඳව උදේවැය දකින්න මට්ටමට ගන්න තවදුරටත් ඉදිරියට ඒක දියුණු කරගෙන අර කොටස් ටිකත් එකතු කරගෙන ඉස්සරහට දියුණු කරන්න. තේරණගරු ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. මම මේ ධර්මය මෑතකදී තමයි ශ්‍රවණය කරන්න පටන් ගත්තේ. ඒ නිසා වැඩි දැනුමක් නැහැ ස්වාමීන් වහන්සේ. මට නාම රූප විග්‍රහය මට පැහැදිලි වෙන ආකාරයට ඇස රූපයෙන් චක්කු විඥානය ඉපදිලා ඉන් පස්සේද ස්වාමීන් වහන්සේ චක්කු විඥානය තුළ අපි දරුවා අම්මා කියලා හඳුනාගන්නේ නැහැනේ. ඉන් පසුව මේ සංඥා ස්කන්ධය ඉපදිලාද හඳුනාගන්නේ ස්වාමීන් වහන්සේ මේ දරුවා අම්මා කියලා. ඊට පස්සේ සංඥා ස්කන්ධය ඉපදුනාට පස්සේ ඒ කෙරෙහි වේදනාව ඒ කියන්නේ දරුවා දැක්කහම සැප වේදනාවක් එහෙම කියලා ඊට පසුවද අපිට වේදනා ස්කන්ධය පහළ වෙන්නේ. මේ ආකාරයට පිළිවෙලකටද ස්වාමීන් වහන්සේ මේවා පහළ වෙන්නේ නැත්නම් එකක් පහළ වෙනවා නැවත සංඥා ස්කන්ධය පහළ වෙනවා. එහෙමද ස්වාමීන් වහන්සේ? ඒ වගේම මට තව දෙයක් දැනගන්න ඔව් ස්වාමීන් වහන්සේ. තමයි කියන්නේ. මේ තව දෙයක් දැනගන්න තියෙනවා ස්වාමීන් වහන්සේ. මේ මනෝවිඤ්ඤාණය තුලදී මනෝවිඤ්ඤාණය කියන්නේ කෙබඳු දෙයක්ද කෙබඳු ස්වභාවයක්ද? මේ මනෝවිඤ්ඤාණය තුලදී අපි මේ දරුවා කියලා හඳුනා ගැනීම සිදු වෙනවද කියන දේ. ඔව් ඇත්තටම දැන් අපි ගත්තාම ඇහැ රූප චක්කු විඥාන කියලා කියනකොට චක්කු විඥාන කියලා කියන්නේ රූපේ පිළිබඳව දැනගන්න සිත. රූපේ පිළිබඳව දැනගන්නවා කියලා කිව්වට ඒකෙන් දැනගන්නේ දැන් අපි කතා කරන්නේ රූපේ කියන්නේ අම්මා තාත්තා දරුවා නෙමෙයි කියලා. රූපේ කියන්නේ වර්ණ සතහන් මාත්‍රේ විතරයි. ඒතකොට වර්ණ සතහන් මාත්‍රේ විතරයි චක්කු විඥාන සිතෙන් දැනගන්නේ. එතකොට චක්කු විඥාන හිතේ තියෙනවා වේදනා සංඥා සංඛාර කියන මේ අනිත් චෛතසික ධර්මතා ටිකක් තියෙනවා. හැබැයි එතනදී ඒ සංඥාව තියෙන්නේ අර රූප සංඥාව වර්ණ රූපය හඳුනා ගන්නකම. වේදනාව ඒ රූපේ විඳින උපේක්ෂා සහගත වේදනාව. ඊට පස්සේ එතන තියෙන සංස්කාරය නැතිනම් චේතනාව ඒ ධර්මතා ටික පිළිබඳව ඒ පවත්තන චේතනාව. ඒ දැනගන්නකමත් ඒ වර්ණ රූපේ දැනගන්නකමට විතරයි වැය වෙලා තියෙන්නේ. එතකොට ඊට පස්සේ ඇති වෙනවා මනෝ ධාතු සිත කියලා සිතක්. මනෝ ධාතු සිත උපදින්නේ මේ චක්කු විඥාන සිත හටගෙන නිරුද්ධ වුණාට පස්සේ මේ චක්කු විඥාන සිතෙන් ගත්ත අරමුණ අරගෙන තමයි මේ මනෝ ධාතු සිත උපදින්නේ. ඒ කියන්නේ චක්කු විඥාන සිතෙන් ගත්ත රූපාරම්මණය අරගෙන තමයි උපදින්නේ. එතකොට ඒකෙන් කරන්නේ අර විඥාණයෙන් ගත්ත අරමුණ මනසට ඔසවා තැබීම. ඊට පස්සේ හටගන්න විපාක මනෝ විඥාන සිතක්. විපාක මනෝ විඥාන සිතෙන් කරන්නේ අර මනෝ ධාතු සිතෙන් ඔසවා තබපු අරමුණ පිළිබඳව හිතලා හිතින් මනෝ විඥාණයෙන් දැනගන්න එක. එතකොට මනෝ විඥාණයෙන් කියලා කියන්නේ මොකද්ද? එතකොට මනසින් මේ පිළිබඳව දැනගන්නවා කියන එක. මනසින් දැනගන්නවා කියනකොට ඒ රූපේ පිළිබඳව
එයා හිතින් දැනගන්න ඒකට විපාක මනෝවිඤ්ඤාණ කියලා කියන්නේ. ඒකෙදිත් දැනගන්නේ කර්ම කෙලෙස් විදිහට මේ ආදරණීය දරුවා ඒ විදිහට දැනගන්න ස්වභාවයක් ඇත්තේ නැහැ. එතකොට දැන් අපි මනෝ ධාතු සිත කියලා කියවනේ මනෝ ධාතු සිතෙත් තියෙනවා වේදනා සංඥා සංඛාර විඥාන කියන ටික. ඊට පස්සේ මනෝ විඥාන ධාතු සිතෙත් තියෙනවා වේදනා සංඥා සංඛාර විඥාන කියන ටික. එතකොට ඒ සිතක් පාසා ඒ ස්කන්ධ ධර්මතා ටිකේ පැවැත්ම තියෙනවා. ඊට පස්සේ තමයි ඇති වෙන්නේ කර්ම මනෝ විඥාන ධාතු සිත්. කර්ම මනෝ විඥාන ධාතු සිත් කියලා කියන්නේ අර හටගත්ත අර ධර්මතා ටික ඒ තැන ඉතුරු නැතුව නැති වෙලා ගිහිල්ලා තියෙනවා. හැබැයි නැති වෙච්ච බව නොදන්නකම නිසා අර ගත්ත රූපාරම්මණය පිළිබඳව මොහුකුරා යන විදිහට එයා ආශ්‍රව, ඒ කියන්නේ හිතේ තියෙන පුරුදු කරපු බොහෝ කාල සිට පැවතිච්ච කෙලෙස් වලින් ඒ වගේ ඇසුරු කරන්න පටන් ගන්නවා. ආශ්‍රවයන්ගෙන් ඇසුරු කරනවා. අන්න එතකොට තමයි ඒ ආශ්‍රවයන්ගෙන් උපාදානයෙන් ඇසුරු කරනකොට තමයි යාට දැනගන්න පුළුවන්කම තියෙන්නේ මේක ආදරණීය දරුවා කියලා ඇලෙන්න ඕනේ රූපයක් විදිහට දැනගන්න. ඒකට අපි කියන්නේ කර්ම මනෝවිඤ්ඤාණ සිත් කියලා. එතකොට සාමාන්‍ය අපි අභිධර්මයේ කතා කරන ජවන් සිත් කියලා. එතකොට මෙන්න මේ සිත් වලින් තමයි අපි ආදරණීය දරුවා කියලා කෙනෙක් පිළිබඳව දැනගන්නේ. එතකොට ඒ දැනගන්න මොහොත වෙනකොටත් අර විපාක සංතතිය කියන්නේ දරුවා කියලා කෙනෙක්ව නොදැනගත්ත අර චක්කු විඥාන සිත මනෝ ධාතු සිත එතකොට මනෝ විඥාන ධාතු සිත හටගෙන නිරුද්ධ වෙච්ච තැනක අපි අර නිරුද්ධ වීම නොදන්න කම නිසා අපි හිතනවා දැක්කේ දරුවා කියන තැනකින් තමයි දැනගන්නේ අර හිතේ තිබුණ සංකල්පනා ටික. එතකොට එතන තියෙන වේදනාව දරුවා විඳිනකම. එතන සැප වේදනාවක්. එතකොට අපි එතනදි තියෙන සංඥාව දරුවා කියලා හඳුනා ගන්නකම. එතනදි තියෙන සංඛාරය අර දරුවා හඳුනාගෙන ඒ පිළිබඳව චේතනා පැවැත්වීම සඳහා වැය වෙච්ච කම. එතන විඥානය දරුවා කියන කෙනා දැනගත්තකම. එතකොට මෙන්න මේ විදිහට අපිට මේ සිතේ තියෙන ස්වභාවය ගැන හිතලා බලනකොට ඒ අවස්ථාවේදී තියෙන වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ඔක්කොම කර්ම වෙලා තියෙනවා. අර අවස්ථාවේදී තියෙන ටික කර්ම බවටපත් වෙලා නැහැ. ඒ නිසා එකකට එකක් පස්සේ උපදිනව නෙමෙයි. වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ධර්මතා ටික පෙරපසු නැතුව එකටම උපදින ධර්මතා ටික. චක්කු විඥාන සිතේ එකටම උපදිනවා. ඒ ටික වැය වෙලා තියෙන රූපය දැනගන්න දෙයට විතරයි. මනෝ ධාතු සිතේ එකට උපදිනවා. ඒක වැය වෙලා තියෙන අර අරමුණ ග්‍රහණය කරගන්න කමට විතරයි. මනෝ විපාක මනෝ විඥාන ධාතු සිතෙත් උපදිනවා. ඒක වැය වෙලා තියෙන අර මනෝ ධාතු සිතෙන් ගත්ත අරමුණ විඥානනය කරන තැනට විතරයි. ඊට පස්සේ කර්ම විඥාන සිතෙත් හටගෙන තියෙනවා. ඒක ආශ්‍රවයන්ගෙන් කෙලස් වලින් උපද්දපු ටික දැනගන්න දෙයට ඒ ටික වැය වෙලා තියෙනවා. එතකොට ඒක විඳලා තියෙනවා, ඒක හඳුනලා තියෙනවා, ඒක හිතලා තියෙනවා, ඒක දැනගෙන තියෙනවා. ওই විදිහට තමයි ඒකේ පැවැත්ම සිද්ධ වෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ බොහොමත්ම තෙරුවන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ වහන්සේගේ දේශනාව ඇත්තටම සංක්ෂිප්ත කරලා ගත්තොත් එහෙම වහන්සේ දේශනා කළේ එතකොට ස්වාමීන් වහන්සේ ලෝක සමුදය සහ ලෝක නිරෝධය කියන ස්ථානයට තමයි අපි අන්තිමට එන්නේ නේ ස්වාමීන් වහන්සේ. ඒකම වහන්සේ අර දිගටම දැන් කරගෙන ගිය ස්වාමීන් වහන්සේ බාග්ගිමානන්ද සූත්‍රය අනිත්‍ය සංඥාව, දුක්ඛ සංඥාව, අනාත්ම සංඥාව. ඔය තුන තමයි අන්තිමට ත්‍රිලක්ෂණය අනුව ඔය අරමුණු බැලුවහම අපිට මේකෙන් අපිට මිදෙන්න පුළුවන් කියලා මම හිතනවා නේ ස්වාමීන් වහන්සේ. ඔව් කලින්ම ඒක එහෙමම තමයි අපි අන්තිමේටම කොතෙන්ද ගියත් එතෙන්ට තමයි යන්නේ. කියන්නේ ලෝකයේ ලෝක සමුදය කියන දෙයට. නැතිනම් සලායතන නිරෝධේ නිවනයි කියන තැන තමයි අපි යන්නේ. ලෝකය සහ ලෝකයේ නිරෝධය කියන තැනට තමයි අපේ මනස ගන්න. ඒක ප්‍රතිවේද කිරීම සඳහා තියෙන මාර්ගයේ හැටියට අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණ ධර්මයේ වෙතට පැමිණීම. බොහොම පිං ස්වාමීන් වහන්සේ ඒක සනාථ කරගන්න බෑ හුජාන. බොහොම පිං අවසරයි. තෙරුවන් සරණයි. මට දැනගන්න ඕන ස්වාමීන් වහන්සේ ඉස්සෙල්ලා කිව්වා වගේ එතකොට අපි කර්ම මනෝ විඥාන සිතක තමයි මන් තේරුම් ගත්තේ නිකාන්ති තණ්හාව ඇති වෙන්නේ කියලා. එතකොට හැමතිස්සෙම තණ්හාව ඇති වෙන්නේ වේදනාව සැප වූ එකක් හින්දා. එතකොට අපිට අකමැති අරමුණක් ආවත් එතනත් ඇති වෙන්නේ ඒ කර්ම මනෝ විඥාන සිතේ සැප වේදනාවද ස්වාමීන් වහන්සේ? අකමැති දෙයක් ආවොත් එතන වේදනාව පටිගයයි ඇති වෙන්නේ. ඒකට එතන ගැටීම. හැබැයි ගැටීම කියන සිත ද්වේෂ සහගත සිතක් ඇති වුනහම ද්වේෂ සහගත සිතේ සංප්‍රයුක්තව. ඒ කියන්නේ ඒක යෙදිලා නැහැ තණ්හාව කියන එක.
හැබැයි ඒ සිත හටගෙන නිරුද්ධ වෙන වුණාට පස්සේ ඒක තණ්හාවෙන් ඒ ධර්මතාව ටිකම ඇසුරු කරගෙන පවතින්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ ස්කන්ධ ටික නැවත තණ්හාවෙන් ඇසුරු කරන නිසා තමයි ඒක මුල් කරගෙන ප්‍රතිසන්දි වශයෙන් යන්න පුළුවන්කම තියෙන්නේ. ඒකට තමයි නිකාන්ති තණ්හාව කියලා එතනදී හඳුන්වන්නේ. අර රෝග සහගත සිත එක්ක සැප වේදනා වේදෙන තැනක තණ්හාව යෙදෙන තැනක ඒහා සංප්‍රයුක්තවමත් යෙදිලා තියෙනවා. හැබැයි මෙතනදී විප්‍රයුක්තයි. ඒ කියන්නේ එතන යෙදිලා සංප්‍රයුක්තව දේශ සහගත දැන් දුක් වේදනාවක් උපදින තැනක පටිඝය යෙදෙනවා. පටිඝය යෙදෙන තැනක අර තණ්හාව කියන එක ඒක ඇතුලේ යෙදිලා නැහැ. හැබැයි ඇතුලේ යෙදුනේ නැති වුණාට ඒ සිත හටගෙන නිරුද්ධ වෙනාට ඒ ස්කන්ධ ටික නැවත අරමුණු කරමින් තණ්හා වශයෙන් හැසිරෙන්න පුළුවන්කම තියෙනවා. බොහොම පිං ස්වාමීන් වහන්සේ. එතකොට මට තව දෙයක් දැනගන්න පුළුවන්ද? අපි දැන් උදේ ඥානය මෙනෙහි කරන වෙලාවට දැන් විපාක ස්කන්ධ ටික අනිත්‍ය වෙලා ගිහින් අපි මනෝ කර්ම විඥාණයෙන් ආශ්‍රය වලින් මේ අරමුණ ඇසුරු කරනවා කියන තැනට විතරක් ඒක මෙනෙහි කරාම ඇත්තද ස්වාමීන් වහන්සේ? ඔව් ඒක ගොඩක් වෙලාවට ප්‍රමාණවත් වෙනවා. කොහොමත් අපේ නුවණ පවතින ඕනේ අර විපාක ධර්මතා ටිකේ හට ගැනීම සහ වැයවීම කියන තැන වැඩිපුර ප්‍රත්‍යක්ෂ වෙන විදිහට තමයි අපිට එතන මනස පවතින්න ඕනේ. එතකොට ඒක ප්‍රමාණවත් වෙනවා. ගරු ස්වාමින් වහන්සේ මට තවත් ප්‍රශ්නයක් තියෙනවා ධාතු සම්බන්ධව. කලිනුත් මම මේ ප්‍රශ්නය ඇහුවා. දැන් අපි ධාතු වශයෙන් අපිට සද්දයක් ඇහුනහම දැන් කුරුල්ලෙක් කෑ ගහනවා ඇහුනහම හරි අපි මොකක් ලෝන් මෝවර් එකක් වැඩ කරනකොට අපි එතකොට ඒක ධාතු ගැටිලානේ අපේ ශබ්දය කනට ඇසෙන්නේ ධාතු ගැටීමෙන්. එතකොට අපි ටග්ගාලා අපේ විඥානයේ හින්දාද ඇසුරේ ඒ කලින් ඇසුර සහ සිත හින්දාද අපි ටග්ගාලා ඒකට ඒ සද්දේ ධාතු ගැටීමත් එක්ක මේ සද්දයත් එක්කම අපි කියනවා මේක තමයි කුරුල්ලෙක්ගේ සද්දයක්, මේක තමයි ලෝන් මූවර් එකේ සද්දයක්, දුවගේ සද්දේ, වාහනේ සද්ද කියලා අපි එහෙම අපේ විඥානයේ හින්දා ඒ ඇසුර හින්දාද අපි ඒවට නංගන් දාගන්නේ ස්වාමීන් වහන්සේ. ඔව් ආශ්‍රව ටික නිසාම තමයි අපි ඒකට දාගන්නේ. දැන් කවදාවත් අහලම නැති සද්දයක් ඇහුනොත් ඒක ශබ්ද මාත්‍රයක් විතරයි. ඒක දැනගන්න පුළුවන් කමක් නැහැ. හැබැයි අපි එළියට ගිහිල්ලා බලනකොට අපි දකිනවා ඒ ආපු සද්දේ ආවේ කොතනින්ද කියලා. අපි ඊට පස්සේ ඔන්න එතන ඉඳලා අපි දෙවෙනි දවසේ අහුණා. අපිට නිමිති තියෙනවා ඊයේ ඇහිච්ච එක තාම තියෙනවා. ඒක ආපු තැන කියලා අපි රූපයක් ඇඳගත්තට පස්සේ ඒ රූපෙන් තමයි ආවේ කියලා ඔන්න අපිට නිමිති එකතු කරගන්නවා. ආයේ ඕන දවසක වුණත් අපි ඒක දැනගන්න. එතකොට අපිට සද්දේ විදිහට විතරයි ඒ මොහොතේ හටගත්ත දේ ඒ මොහොතේ නැති වෙන විදිහටයි ඇවිල්ලා තියෙන්නේ. හැබැයි අපි ඒක නිරුද්ධ වෙච්ච බව නොදැනගෙන ඒක බාහිර තිබෙන දෙයක් හැටියට කල්පනා කරන කම නිසා, කියන්නේ ඒකේ විඥාණයට පැවැත්මක් එතන ඉතුරු කරපු නිසා අපිට ඒ ගැන නිමිති තියනවා. හැමදාම දැන් හිතන්නේ ඊයේ අහපු සද්දේ අදත් ඇහෙනවා කියලා දැනගන්න පුළුවන්කම තියෙනවා. දැන් ඊයේ අහපු සද්දේනේ අපි දරුවගේ සද්ද කියලා අපි දැනගන්නේ. කලින් ඇහිච්ච සද්දේ අපි හිතනවා දරුවගේ සද්ද කියලා. එතකොට මේ විදිහට අපි එකතු කරගෙන යනකම තමයි කියන්නේ මේකට කියන ආයෝහණය කියලා. රැස් කරගන්න අපි ටිකෙන් ටික මේක. එතකොට දැන් මේක Nirodhe දැක්කනම් ආයෝහණය වෙන්නේ රැස් වෙන්නේ අපිට. ඒ නිසා අපි අර Nirodhe පැත්තට හිත යොමු කරන්නට අවශ්‍යයි. අර විදිහට ධාතු වල ගැටීම නිසා හටගත්තු ශබ්ද රූපය ඒ මොහොතේ කනට ආපු ශබ්ද රූපය ඒ මොහොතේම හටගෙන නිරුද්ධයි කියන තැන දකින්න තැනට අපි මනසපත් කරගන්නට අවශ්‍යයි. හැම මොහොතකදීම සද්දයක් ඇසිච්ච හැම මොහොතකදීම මේ විදිහට ධාතුමය වශයෙන් ගැටිලා කියලා ඒක අතහැරලා දාන එක තමයි සුදුසුනේ ස්වාමීන් වහන්සේ. සමහරක් වෙලාවට මට එහෙම අතහැරලා දාන ගමන්ම අර ඇසුරත් එක්ක මේකට නම් දීලා අපව ඒකත් එක්ක ගැටෙන්න හදනවා. ඒක අතහැරගත්තා නම් හරි නේද ස්වාමීන් වහන්සේ? ඔව් ඒක අර මේ අතහැර ගන්නවා කියන තැනදී අපි බලන්න ඕනේ දැන් සද්දය එළියේ තියනවා කියන තැන නතර වෙන එක නෙමෙයි. අපි අර කනට එන ශබ්ද රූපය හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියන තැනට නුවණ පවත්වා ගන්න එක තමයි අපි බලන්න ඕනේ. ඉලක්කගත කරගන්න ඕනේ එතනට. පින්සිත වෙනවා ස්වාමීන් වහන්සේ. ඒවා සමයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ චක්කු විඥාන සිත කිව්වොත් දැන් අපිට තේන්දී පහළ වෙන්නේ පෙනීමක් පේනවා කියන මට්ටම විතරයිනේ. එතකොට ස්වාමීන් වහන්සේ එතන ඒ පේනවා කියන මට්ටම වෙනකොටත් අපි වේදනා සංඥා සංකාරයලා විඥාන මට්ටමින්ද පේනවා කියන එක දැනගන්නේ. ඊට පස්සේ එකක් ගානේ අපි දැන් වේදනාව හටගත්තොත් වේදනාවත් නැවත වේදනා සංඥා සංකාරවල විඥානින්ද වේදනාව කියලා කියන එක දැනගන්නෙත් එහෙම එකක් ගානේ මේ විදිහට හට ගන්නවට
ඔව් දැන් එතනදී දැන් චක්කු විඥාන හිත කියනකොට එතන පෙරපසු නැතුවම ස්පර්ශය වේදනාව සංඥාව සංඛාර විඥාන කියන මේ ධර්මතා ටික උපදිනවා. පෙරපසු නැතුවම උපදිනවා. එතකොට එතනදී දැන් ප්‍රත්‍යවීම පිළිබඳව කතා කරනකොට මේ නාම ධර්මතා ටිකේ නිසා තමයි දැන් රූපයත් නාම ධර්මතා ටිකත් නිසා තමයි විඥානයේ පැවැත්ම තියෙන්නේ. විඥානය කියන එකේ පැවැත්ම තියෙන නිසා තමයි වේදනා සංඥා සංඛාර කියන ධර්මතා ටිකේ පැවැත්ම තියෙන්නේ. එතකොට මේ ටික අන්‍යෝන්‍යව උපකාර වෙලා තියෙනවා ඒ ධර්මතා ටිකට. ඒ සිත ඇතුලේ. ඊට පස්සේ දැන් අපි හිතමු දැන් අපිට පුළුවන් වේදනාවක් අරමුණු කරන්න කියලා. එතකොට වේදනාවක් අපි අරමුණු කරනවා කියන තැනදී ආරම්භනේ වේදනාව වුණාට අපිට තියෙනවා ඒ හිතෙත් වේදනාව ආරම්භනේ පිළිබඳව අපි දැනගන්නකම. ඒ කියන්නේ අපි ඒක ස්පර්ශ ඒ ආරම්භනේ ස්පර්ශ වෙච්චකම ඊට අනුරූපව හදාගත්ත වේදනාව සංඥාව සංඛාරයේ විඥානයේ කියන ස්කන්ධ ටික ඒ හිතෙත් පවතිනවා. ඒ වගේ සිතක් පාසා අනිවාර්යයෙන්ම වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ධර්මතා ටිකේ පැවැත්ම අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවමයි. සිතක් පාසා. සිතක් පාසා. එතකොට ස්වාමීන් වහන්සේ අපි දැන් එතෙන්දී අපි දැනගන්න ඕනේ මුල් අවස්ථාවේ චක්කු විඥාන සිතින් පෙනීම කියන දේ එතනින් නතර වුණා කියන මට්ටමින් අපි නතර නොතින් එතනින් එහාට ඒක යන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ අපි නැත්තම් වේදනාව සංඥාව සංකාරය කරලා ඒ පැත්තගෙන හිතනවා කියන්නේ අපි එතනින් එහාට ඒක මනෝ විතර්ක කරගෙන යනවා ස්වාමීන් වහන්සේ. එතකොට අපි යථාර්ථයෙන් දැක්කොත් ඒ හටගත්ත වේදනාව මේ එතනින් ඉවරයි ස්පර්ශපත්තෙන් හටගත්ත වේදනාව ඉවරයි කියලා එතනම නිරුද්ධ වෙනවා නේ ස්වාමීන් වහන්සේ. ඔව් අපිට මේ චක්කු විඥානය කියන තැනින් නතර වෙන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. මොකද විපාක සම්තතිය විදිහට මනෝ ධාතුසිත මනෝ විඥාන ධාතුසිත මේ ටික ඔක්කොම උපදිනවමයි. ඒ සිතේ පෙළ විදිහට උපදිනවම තමයි. ඒ ටික ඉපදුනාට පස්සේ එක්ක කෙනෙකුට පුළුවන් කර්ම විදිහට අර නිරුද්ධ වෙච්ච ධර්මතා ටික නොපෙන්වා පුද්ගල සංඥාවන්ගෙන් අසුරු කරන්න පුළුවන්. එහෙම නැත්නම් නිරුද්ධ වෙච්ච ධර්මතා ටිකේ Nirodhe පෙන්නලා පුද්ගල සංඥාවන් නූපදවා මිදෙන්න පුළුවන්. ওই දෙකෙන් එකක් තමයි අපිට කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒක කියන්නේ සසරද නිවනද කියලා අපි මේ ටික කොහොමත් හටගෙන නැති වෙනවා. ඒක නිසා ඒකට කියනවා භූතේ නැතිනම් ඌ පරිදි ස්වභාවයේ ස්කන්ධ ටිකේ පැවැත්ම කියලා. එතකොට අර කර්ම වශයෙන් අපි අසුරු කරන තැන, ඒ කියන්නේ සැප වශයෙන් දුක් වශයෙන් අපි අසුරු කරනවා කියන තැන එන තැනදී අපිට පුළුවන්කම තියෙනවා එහෙම නොවි මේකේ Nirodhe පෙන්වා මිදෙන්න පුළුවන්කමක් තියෙනවා. එහෙම නැතිනම් Nirodhe නොපෙන්නුවොත් ඒක පුද්ගල වශයෙන් අසුරු වෙලා සසරට යනවම තමයි. එතනින් තමයි අපිට ඒක නතර කරන්න පුළුවන්කම තියෙන්නේ. බොහොම පින්තන්නද පිරසනයි. අවසරයි ස්වාමීන් වහන්සේ. දැන් අපි විඥානයේ එක දිගට ගියා අපි ඒකේ යන පිළිවෙලකට යනවා. එතකොට මේ දිත්තේ මත්තන් කියපුවම කොතනද ස්වාමීන් වහන්සේ මනෝ ධාතු සිතටත් කලින්ද ඒක කොහොමද ඒක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පිංයි තියෙනවා ස්වාමීන් වහන්සේ. දිත්තේ මත්තන් කියලා කියන්නේ දැකීම මාත්‍රයක් පමණයි කියන එක. ඒකට දැකීම මාත්‍රයක් පමණයි කියලා කියන්නේ ඒක ඥාන දර්ශනයක්. දිත්තේ මත්තන් කියලා කියන්නේ සිදුවීමක් නෙමෙයි. දිත්තේ මත්තන් කියලා කියන්නේ භූත වූ ස්වභාවය පිළිබඳව දකින ඥාන දර්ශනයක්. ඒකට දිත්තේ මත්තන් භවිස්සති කියන එක. ඒකට දැකීම මාත්‍රයක් පමණක්ම වන්නේය කියන එක. දැකීම මාත්‍රයක් පමණක්ම වන්නේය කියන මේ ඥාන දර්ශනයේ නුවණ තියෙන්නේ ඇසේ අනිත්‍ය, රූපයේ අනිත්‍ය, චක්කු විඥානයේහි අනිත්‍ය සාක්ෂාත් කළ කෙනෙකුට. ඇහැ නිරුද්ධ නම්, රූපේ නිරුද්ධ නම්, චක්කු විඥානේ නිරුද්ධ නම් එයාට දැකපු බව ඉතුරු වෙන්න පුළුවන් කමක් නැත්තේ නෑ. එතකොට පේනවා ඊට පස්සේ හටගත්ත මනෝ ධාතු සිතත්, මනෝ විඥාන ධාතු සිතත් මේ ඔක්කොම ධර්මතා ටික හටගෙන නිරුද්ධ නම් එයාට කොයිම වෙලාවකවත් ඇහැ, රූප, චක්කු විඥාන ආදී මේ ධර්මයන්ගේ පැනවීමක් කරන්න බෑ කියන නුවණ එයාට එළඹ සිටිනවා. ඒක තමයි දිත්තේ දිත්තමත්තම් භවිස්සති කියලා කියන්නේ. ඒක ඌ පරිදි ස්වභාවය. ඒ ස්වභාවය පිළිබඳව දක්නා නුවණ තමයි හැබැයි හඳුන්වන්නේ දිත්තේ දිත්තමත්තම් භවිස්සති කියලා. එතකොට දැකීම මාත්‍රයක් පමණක්ම වන්නේය කියනකොට ඇහි නිරෝධය, රූපේ නිරෝධය, චක්කු විඥානයේ නිරෝධය, මනෝ ධාතුසිතේ නිරෝධය, මනෝ විඥාන ධාතුසිතේ නිරෝධය මේ ඕනම තැනකින් අපිට කතා කරන්න පුළුවන්කම තියෙනවා. තේරුණා ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ
මේ අපි මේ දැන් රූපය කියලා දෙයක් නැහැ කියලා දකින්න මේ ප්‍රායෝගිකව මේ විදර්ශනාවනේ වඩන්න ඕනේ. එතකොට මේ අපි වඩන්න ඕනේ මේ දසානුස්සතියෙන් මරණානුස්සතියද මේ බුද්ධානුස්සතිය වගේ භාවනාවක්ද කියන එක පොඩ්ඩක් පැහැදිලි කරගන්න පුළුවන්ද ස්වාමීන් වහන්සේ? ඔව් රූපේ කියන එක පළවෙනිම දේ තමයි රූපේ කියන එක නැහැ කියන තැනකටපත් නොවිය යුතුයි. මොකද මේ රූපස්කන්ධය පිළිබඳව අපි කතා කරන්න වෙනවා සහ කතා කරනවා රූපේ පැනවීමක් පිළිබඳව කියනවා. එතකොට මේක පිරිසිදු දැකීම සඳහා අපිට අවශ්‍ය වන හිතේ පැවැත්ම පිළිබඳව අපි ගත්තොත් වික්ෂිප්ත වුණ මනසකට රූපය ගැන දකින්න පුළුවන් කමක් නැත්තේ නැහැ. වික්ෂිප්ත වුණ මනසකට. ඒ කියන්නේ හිත විසිරීලා අරමුණු ගොඩක පැතිරලා තියෙනකොට මේක දකින්න පුළුවන් කමක් නැත්තේ නැහැ. අන්න ඒ නිසා හිත ඒකාග්‍රගත කරගත යුතුයි. හිත එකඟ බවට පත් කරගන්නට ඕනේ. හිත එකඟ බවට පත් කරගන්න යනකොට අපි බුද්ධානුස්සතිය, මෛත්‍රිය ඔය වගේ කර්මස්ථානයක් භාවිත කිරීම ප්‍රායෝගිකව ඊටාම පහසු වෙනවා. ආනාපාන සතිය පුළුවන් නම් තවත් හොඳයි. ඒකට ඒ වගේ සමත කර්මස්ථානයකින් හිත එකඟ කරගන්නවා. ඒකට යම්කිසි වෙලාවකදී අපට වීරය පැත්තට හිත නැවෙන්නේ නැත්නම් අපි අන්න ඒ වෙලාවට මරණ සතිය වගේ කර්මස්ථානයන් තුළින් වීරය උත්පාදනය කරගන්නට අපි ඒ කර්මස්ථානය භාවිත කරනවා. ඒ විදිහට හිත ඒ කර්මස්ථානයකින් හිත භාවිත කරලා වීරය උත්පාදනය කරගෙන බුද්ධානුස්සතිය මෛත්‍රිය වගේ භාවනාවකින් චිත්ත ඒකාග්‍රතාවයේ සිට එකඟ බව ඇති කරගෙන ඊට පස්සේ අපි මේ විදිහට විදර්ශනා රූපාදී ධර්මයන් පිළිබඳව විදර්ශනාව පැත්තට හිත යොමු කරනවා. එතකොට අපිට පුළුවන් ක්‍රමානුකූලව මේ හිත දියුණු කරගෙන රූපයන්ගේ නිරෝධය පිළිබඳව සාක්ෂාත් කරන තැනට අපේ මනස පත් කරගන්න එකපාරම අතන රූපේ හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කිව්වා කියලා එතෙන්ට හිත සැසඳෙන්නේ නැහැ, බැසගන්නේ නැහැ. බැසගන්නේ නැත්te අපේ කෙලෙස් මට්ටම එච්චර තද ස්ථාවර නිසා ඒ මට්ටම දුරු කරගන්න තමයි අර ඔබතුමා සිහිපත් කළා වගේම බුද්ධානුස්සතිය, මෛත්‍රිය මේ වගේ කර්මස්ථානයකින් ඇති කරගනු ලබන චිත්ත ඒකාග්‍රතාවය අපිට වැදගත් වෙන්නේ. එතකොට මරණ සතිය කියන දේ වීර්යෝත්පාදනය කිරීම සඳහායි අපිට අවශ්‍ය වෙන්නේ. අර දේ චිත්ත ඒකාග්‍රතාවය සඳහා භාවිත කිරීම කළ යුතුයි. බොහොම පිං ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ගරු ස්වාමීන් වහන්සේ ප්‍රශ්නයක් තියෙනවා. භාවනා කරන්න ඉඳගත්තාම ස්වාමීන් වහන්සේ දැන් අපේ ආයතන පහෙන් එන අරමුණු තියෙනවා. එතකොට ඒ අරමුණු මුලින්ම කරන්නේ අරමුණු වල අලුතෙන් එන අරමුණු නැති කරගන්න අලුතෙන් එන අරමුණු නැති කරගන්නත් එතකොට ඇතුළත තියෙන දේවල් ඉඳගත්තාම පරණ දේවල් මතක් වෙනවා. එතකොට පරණ දේවල් මතක් වෙනවා කියන්නේ අර කුළු හරකගේ උපමාව අරගත්තොත් ඒක වට කරලා කොහොම හරි ඒක මෙල්ල කරගෙන ඉඳගත්තත් ඒ කියන්නේ කවදාකවත් හිතට ආපු නැති ඒවා ගලාගෙන එනවා ස්වාමින් වහන්සේ. අලුතෙන් ඒව අරමුණු ආවේ නැතත් පරණ ඒව අරමුණු වෙනවා. එතකොට ඒ වගේ අවස්ථාවකදී කොහොමද අපි අරමුණුත් එක්ක භාවනාවට ඉඳ ගන්නකොට ඒක හරියට අපිට කර ගැනීමට ලොකු අපහසුතාවයක් පත් වෙනවා. කොහොමද අපි ඒකට වැඩපිළිවෙලක් යොදන්නේ ස්වාමින් වහන්සේ? ඒකට වැඩපිළිවෙලක් අපි යොදා ගන්නකොට ඇත්තටම අපි ටිකක් ප්‍රායෝගික වන්නට අවශ්‍යයි. එකෙන් කිව්වේ දැන් අපි ගත්තොත් එහෙම අපි භාවනා කරනකොට අපිට හම්බෙනවා අපි විපස්සනාව පැත්තට අපේ හිත යොමු කරන්න පුළුවන්. ඊට පස්සේ සමථ භාවනා පැත්තෙන් අපිට යන්න පුළුවන්. සමථ භාවනාව කියන දේ තුළ අපි බලාපොරොත්තු වෙන්නේ චිත්ත ඒකාග්‍රතාවයක් නැතිව අපිට මේ දර්ශනය උපදවා ගන්නවා කියන එක පාපලේසි නැහැ. ඒක කරන එක. ඒ නිසා යම් චිත්ත ඒකාග්‍රතාවයක් සඳහා මනස සංවර කරගන්නට අර විදිහට යම්කිසි භාවනාවක් කරන එක වැදගත් වෙනවා. හැබැයි දැන් ගිහි ජීවිතයක් තුළ ජීවත් වෙන කෙනෙක් විසින් තීරණය කරගත යුතු වෙනවා එයා භාවනා කරන්නේ මොන සීමාවකටද කියන එක. දැන් සමත භාවනාවක් තුළින් අපිට උපරිමයෙන් ගිහිල්ලා චතුත්ථ ධානයකට පත්වන්නට පුළුවන්කම තියෙනවා. එතකොට චතුත්ථ ධාන ප්‍රතිලාභයක් කළා කියලා අපිට බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය ඒක බවට පත්වන්නේ නැහැ. ඒ වගේම ලෞකික ගිහි ජීවිතයේ පැවැත්මත් එක්ක ඒ ධානයන්ගේ පැවැත්ම ප්‍රායෝගිකව කරන්න පුළුවන් කමක් නැහැ. කාය විවේකාදී ඒ සඳහා අපිට ලැබෙන්නේ නැහැ. ඒ නිසා සමහර ලාවට අපි භාවනා කරන මුළු කාලය අපි
අපිට ලැබෙන්න පැයක් දෙකක් වෙන්න පුළුවන්. අපි ඒ කාල පරිච්ඡේදය සම්පූර්ණයෙන්ම වැය කරන සමත කර්මස්ථානයක් වඩන්න. ආපහු කටයුතු ටික කරලා එනකොට ආපහු මුලින් ඉඳලා පටන් ගන්න වෙන තත්ත්වයට අපිපත් වෙලා තියෙනවා. ඉතින් ඕක තමයි ගොඩක් දෙනෙන් රවුමක් විදියට සර්කල් එකක් විදියට කරගෙන යන්නේ. ඒක නිසා තමයි අපි මං කිව්වේ ප්‍රායෝගික වේතුයි කියන එක. අපි ජීවිතයක් ගත කරන අය නිසා මේ පින්නතුන් අර කාය විවේකයේ සපයා ගන්නට අපහසු නිසා සමත භාවනාවක් තුළින් ප්‍රතිඵල ලබාගත හැක්කේ චිත්ත ඒකාග්‍රතාවයක් ගොඩනැගීම කියන තැනට පමණයි. ඒ නිසා මම ගිහි පින්නතුන්ට උපදෙස් දෙනකොට මම දෙන්නේ නැහැ අතරක් නැතුවම ඔබ ඉඩ ලැබෙන පැය දෙකේ කොහොම හරි සමත භාවනාවම කළ යුතුයි කියන තැනට ලබා දෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි ඒ පැත්තෙන් කරන්න ප්‍රායෝගිකව පුළුවන්කමක් නැති නිසා. ඒ නිසා හිතට ගොඩක් වෙලාවට පුරුදු කරන්න කායානුපස්සනාව පැත්තෙන් යෙදෙන භාවනාවක් ඔබේ ජීවිතයට යෙදෙන භාවනාවක් බවට පත් කරගෙන සත්පුද්ගල සංඥාව ඉක්මවා යන විදිහට. ඒ කියන්නේ දැන් ඉඩ ලැබෙන වෙලාවේදී අනෙක් කාර්මුණු වලට හිත යන්නේ නැති වෙන විදිහට තමන් තුනුරුවන් වැඳලා ඒ දේවල් ටික කරලා සමත භාවනාවක් ටික වෙලාවක් කරලා ඊට පස්සේ තමන්ගේ කයට හොඳින් අවධානය යොමු කරන්න. තමන්ගේ කයට හොඳින් අවධානය යොමු කරලා හොඳට බලන්න කෙස්ලොම් නියද සම්මස්නහර ඇට මිදුළු හදවත් වඩු මේ වගේ දෙතිස් කුණප කොටාසයක පැවැත්මක් නේද තියෙන්නේ. ඊට පස්සේ ඒ තමන්ගේ රූපය හොඳට පරිග්‍රහණය කරන්න. කෙස් ටික මමද, ලොම් ටික මමද, හම මමද, කොටසින් කොටස අරගෙන බලන්න මේකේ මමත්වයෙන් අසුර කරන දෙයක් නෑ නේද කියන එක. ඊට පස්සේ මේ දේවල් බාහිරත් එක්ක සංසන්දනය කරලා බලන්න තව පුද්ගලයෝ ඉන්නවා කියන දේත් එක්ක. ඊට පස්සේ මේ විදිහට තමන්ගේ කය කියන එක පිළිබඳව හොඳින් මානසිකාරයේ පවත්තලා ඒකෙම ඒ පැත්තෙම යන්න ඕන නම් ධාතු විදිහට බලන පැත්තට. ඒ කියන්නේ කෙස්ලොම් නියදත් ආදී ඔව් එතනදිත් ස්වාමින් වහන්සේ මගේ හිත පතිත වෙන්නෙම ධාතු වලටමයි. එතකොට එතනදිත් මට ආපහු කැරකිලා ධාතුවේ ස්වභාවයමයි මත් උලුප්පන්නේ මොන හේතුවක්ද මම යන මාර්ගය හරිද ස්වාමින් වහන්සේ? ඒත් ගැටලුවක් නැහැ. ඊට පස්සේ ධාතු පැත්තට යනකොට ආපහු ධාතු විදිහට බලන්න ඒකම යොදා ගන්න. කෙස්ලොම් නියද සම්මස්නහරයට මිදුළු කියන මේ අපිට අතට අහු වුණොත් තද ගතියෙන් තද ස්වභාවයෙන් ස්පර්ශ වෙනකොට ඒ කොටස් ටික පටවි ධාතුව අනුව ගියපු කොටස්. ඊට පස්සේ ලේසරව මේ පිට මේ වගේ දේවල් ආපෝ ධාතුව අනුව ගියපු කොටස්. ඊට පස්සේ වායෝ ධාතුව අනුව ගියපු කොටස් අස්සාර පස්සාර සුචිසය අංගමංගානුසාරය ආදී මේ වාත කොටහසයන් මේ පවතින වායෝ ධාතුව අනුව ගියපු කොටස්. ඊට පස්සේ තේජෝ ධාතුව අනුව ගියපු මේ උෂ්ණාදී මේ කොටස් ටික පිළිබඳව මානසිකාරයේ පවත්තන්න. එතකොට මේ විදිහේ මේ කොටහසයන් පිළිබඳව ධාතු විදිහට සම්මර්ෂණය කරමින් ඊට පස්සේ ඒ කියන්නේ දැන් ඒ විදිහට හොඳට පරිග්‍රහණය කරන ධාතු පැවැත්මක් විදිහට. ඊට පස්සේ ආධ්‍යාත්මික සහ බාහිර ධාතු විදිහට පරිග්‍රහණය කරන්න. යාචමේ අජ්ජත්තිකාච පටවි ධාතු, බාහිරාච පටවි ධාතු, පටවි ධාතු රේවේසං. යම් ආධ්‍යාත්මික පටවි ධාතුවක් තියෙනවා නම් බාහිර පටවි ධාතුවක් තියෙනවා නම් පටවි ධාතුව එක සමානයි. ආධ්‍යාත්මික ආපෝ ධාතු බාහිර ආපෝ ධාතුවක් තියෙනවා නම් ආපෝ ධාතුව එක සමානයි. එතකොට පටවි ධාතුව ඇතුලේ මම කියන ස්වභාවය නැහැ. ආපෝ ධාතුව කියන ඇතුලේ මම ස්වභාවය නැහැ. මේ විදිහට ආධ්‍යාත්මික සහ බාහිර සංසන්දනය කරමින් ධාතු විදිහට ඒක දකින්න. ඊට පස්සේ ධාතු විදිහට ඒක දකිමින් තවදුරටත් ඉදිරියට යෑමක් විදිහට ස්කන්ධයන්ගේ උදේවැය දකින්න මට්ටමකට තමන්ගේ හිත ගන්න. ස්කන්ධයන්ගේ උදේවැය දකින්න මට්ටමට කියන්නේ මෙබඳු වූ අනාත්ම ස්කන්ධ ධර්මතා ටිකක් පවතින තැනක ඇහැට පේනුනේ ඒ සතර මහා ධාතු ඇසුරු කරගත්ත වර්ණ රූපය විතරයි. වර්ණ රූපය හටගෙන ඉතුරු නැතුව නැති වෙන ධර්මයක්. වර්ණ රූපේ ගෝචර කරගත්ත ඇස හටගෙන ඉතුරු නැතුව නැති වෙන ධර්මයක්. ඒක දෙය දැනගත්ත හිත හටගෙන ඉතුරු නැතුව නැති වෙන ධර්මයක් හැටියට ඒ මට්ටමින් ඒ ස්කන්ධ ටික පිරිසිදු දකින්න තැනට නුවණ ගන්න. එතකොට අර තමන්ගේ පැත්තෙන් ගොඩනගා ගන්න පුද්ගල බව පණවන්න තැනක් නැති වෙන මට්ටමට වෙනකන් මේක ක්‍රමානුකූලව දියුණු කරගෙන යන්න. එතකොට අර කියන ප්‍රශ්නය ගොඩක් දුරට අපිට निराකරණය වෙනවා. මොකද අපිට අර නිමිති විදිහට මොන දේවල් ඇසුරුණා ස්කන්ධ මට්ටම පිරිසිදු දකින්න මට්ටමට ආවොත් අපිට නිමිති විදිහට මොනවා ඇසුරු කළත් අපි කල්පනා කරන්න යන්නේ ඇහැට ආපු වර්ණ රූපයක් ගැනනේ. අක්ක කනට ආපු ශබ්ද රූපයක් ගැනනේ.
අන්න එතනින් විතරක් අල්ලගන්න තැනට යන්න. අපි අම්මා ගැනත් හිතනවා, දරුවෝ ගැනත් හිතනවා, ගෙදර ගැනත් හිතනවා, ඒ ඔක්කොගෙම තියෙන ධාතු කියලා හිතනවා. ඔහොම හිතන්න ගියාම අපිට අරමුණු වෙනවා ගලාගෙන ඉවරයක් නැතුව. හැබැයි අපිට පේනවා නම් ඇහැට පේන්නේ වර්ණ රූපයක් විතරයි කියලා වර්ණ රූපය ඇතුලේ දරුවෝ අම්මාලා ගෙවල් දොරවල් දකින්න එපා. කනට ඇහෙන්නේ ශබ්ද රූපේ විතර නම් ශබ්ද රූපය ඇතුලේ දරුවගේ ශබ්ද වාහනවල සත්තුන්ගේ ශබ්ද දකින්න එපා. ඒ රූප මාත්‍රයක් විදිහට ඒ ධර්මය ප්‍රකට වෙනකන් තමන්ගේ හිත එතනින් අල්ලගන්න පුරුදු වෙන්න. එතකොට අපිට අර කියන ප්‍රශ්නේ අපිට ඇති නොවි එකෙන් මිදෙන්න පුළුවන්කම තියෙනවා. බොහෝම පිං ස්වාමීන් වහන්සේ තේරුණා. ගරු ස්වාමීන් වහන්සේ ඉදිරියට මොකක් හරි ප්‍රශ්නයක් තිබුණොතින් ගරු ස්වාමීන් වහන්සේලාව අපිට බැහැ දකින්න මම රටින් පිටරටක ජීවත් වෙන්නේ. කොහොමද අපේ ස්වාමීන් වහන්සේලාට ලබන කන්දට කෝල් එකක් දීලා කතා කරන්න පුළුවන් වෙයිද? ප්‍රශ්නයක් වතුනහම් භාවනාවේදී කොහොමද ස්වාමීන් වහන්සේ කෙරෙන්න පුළුවන් ඒක ගැන අහුවට කමක් නැත්තම්. මේ වගේ දේශන පැවැත්වීම සිද්ධ වෙනවා. ඒකට සම්බන්ධ වෙන්නත් පුළුවන්කම තියෙනවා. එතකොට ඒ හරහා ප්‍රශ්න ගැටළු යොමු කරලා දැනගන්න පුළුවන්කම ගොඩක් වෙලාවට තියෙවි. මම හිතනවා ඒකට දුරකථන අංකයක් නම් මට කියන්න පුළුවන්. ඒ හරහා සම්බන්ධ වෙනවා නම් සම්බන්ධ වෙන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඒ අදාළ මේ WhatsApp group එකකට නම්බර එකතු කරයි. ඒකට දේශන එතකොට පැවැත්වෙන විදි දැනුවත් කරනවා. ඒ වලදී ප්‍රශ්න ගැටළු එතකොට විමසන්න පුළුවන්කම තියෙනවා. ගරු ස්වාමීන් වහන්සේ එතකොට නම්බරේ කොහොමද ලැබෙන්න සලස්වන්නේ? මේ මම ඕස්ට්‍රේලියාවේ පදිංචි වෙලා ඉන්නේ. හරි ගරු ස්වාමීන් වහන්සේ. 077යි 077යි 277යි 277යි 46යි 40 46යි 40. ඒකට දැනුවත් කිරීමක් කරන්න මේ group එකකට එකතු කරන්න කියලා. එතකොට මේ එකතු කරයි එකෙන් ධර්ම සාකච්ඡා එහෙම සිද්ධ වෙන වෙලාවල් වලට ඒකට සම්බන්ධ වෙන්න පුළුවන්. එතකොට හරි ගරු ස්වාමීන් වහන්සේ බොහෝ පිං. එවන් සර්ණයි පින්වත් ස්වාමීන් වහන්සේ ඔබ මේ මට ඔබ වහන්සේ පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද? දුක්ඛ සංකත විපරිණාම දුක්ඛ ඔබ මේ ගොඩක් අර චතුරාර්ය සත්‍ය ඔබ වහන්සේගේ දේශනාවල සඳහන් වෙනවා. මට එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. සංකත සහ විපරිණාම කියන ටික අප්‍රමාණ පින් ස්වාමීන් වහන්සේ. දුක්ඛ ආර්ය සත්‍ය පිළිබඳව කතා කරනකොට අපි පීලනාර්ථ, සංකතාර්ථ, සංතාපාර්ථ, විපරිණාමාර්ථ කියලා අර්ථ හතරකින් දුක්ඛ ලක්ෂණය පිළිබඳව කතා කරනවා. දුක්ඛ ලක්ෂණ හතරක්. එතනදී සංකතාර්ථ කියලා කියන්නේ හේතු නිසා සකස් වෙන අර්ථයෙන්. ඒකට මුළු ලෝකය කියලා කියන ඕනෑම තැනක තුන් භූමිය අනුගේ සියලුම ධර්මය හේතු නිසා සකස් වෙන අර්ථයෙන් සංකත ධර්මය. එනිසා සංකත ධර්මය සංකත ලක්ෂණය. ඒ කියන්නේ හේතු නිසා සකස් වෙන බව තියෙනවා. එනිසා හේතු නිසා සකස් වෙන බව දුක්ඛ ලක්ෂණයක්. මොකද ඒ හේතු නිසා සකස් වෙන බව නිසා හේතු නැති වෙනකොට ඒ ධර්මය නැති වෙනවා. ඒ නිසා ඒ සංකත බව කියන එක දුක්ඛ ලක්ෂණයක් හැටියට දක්වනවා. ඒ වගේම ඒ සංකත ලක්ෂණයන්ගේ තිබෙන ස්වභාවය තමයි ඒ හේතුයේ තිබෙන ආයු කාලය ඇතිතාක් විතරයි එහි පැවැත්ම තියෙන්නේ. ඇසනම් ඇසේ ආයු කාලය, රූපේන රූපේ ආයු කාලය ඇතිතාක් විතරයි එහි පැවැත්ම තියෙන්නේ. එතකොට එහි පැවැත්ම ඒ දක්වා පැවත ඉපිද නිරුද්ධ වෙනවා. ඒ නිසා ඒ හටගත්තු ධර්මයේ වැයවීමක් තිබෙනවා. ඒකට කියන අපි විපරිණාමය කියලා. ඒ කියන්නේ හට ගැනීමක් තිබෙනවා, වැයවීමක් තිබෙනවා, හටගෙන වැයවීම දක්වා තිබෙන වෙනස් වීමක් තිබෙනවා. ඒක තමයි විපරිණාමය කියලා හඳුන්වන්නේ. එතකොට ඒක විපරිණාම ධර්මයක්, විපරිණාම ලක්ෂණයක්. විපරිණාමයේ विद्यमान වෙන්නේ සංකත ධර්මයන්ගේ. ඒ නිසා සංකත ලක්ෂණය දුක්ඛාරය සත්‍ය වෙනවා වගේම හේතු නිසා හටගත්තු ධර්මයන්ගේ යම් වෙනස් වීමක් සිද්ධ වෙනවා නම් ඒකටත් කියනවා විපරිණාමාර්ථේහි දුක්ඛ ලක්ෂණය කියලා. ඒක තමයි සංකතාර්ථයේ සහ විපරිණාමාර්ථයේ තිබෙන දුක්ඛ ලක්ෂණ දෙක කියලා කියන්නේ. අප්‍රමාණ පින් ස්වාමීන් වහන්සේ බොහොම පැහැදිලි. හොඳයි, එහෙනම් කල්පනා කරගන්න කවුරුත් බොහොම ශ්‍රද්ධාවෙන් ධර්ම ශ්‍රවණය කරලා
යෝනිසෝ මනසිකාරාදී පවත්තල වටිනා කුසලයක් හැමදිනම සිද්ධ කරගන්නට යෙදුණා. මේ විදිහට සිද්ධ කරගත්ත සියලුම කුසල ධර්මයන් අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට, අවසරයි මාංකඩවල නන්දරතන ස්වාමීන් වහන්සේට, ස්වාමීන් වහන්සේලා දෙනමතම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක් වේවායි ප්‍රාර්ථනා කරනවා. සියලු දෙවියන්ටත් මේ පින් අනුමෝදන් කරමු. ඉෂ්ඨකාරකාදී සියලු දෙවියෝ මේ පින් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වනු ලබත්වා. දෙවියන්ටත් උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම අද ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනවා ශ්‍රේෂ්ඨාන්තේ වාසය කරන උද්‍යානි උනන්තන්න මහත්මිය විසින් එතුමිය බලාපොරොත්තු වෙනවා මිය පරලොව යන්නට යෙදුණු ශාන්තිමේ උනන්තන්න ආදරණීය මෑණියන්ට පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. එතුමියට මේ පින් අනුමෝදන් වීමෙන් එතුමියට දුක ඇති තැනක උත්පත්ති ලබා ඇතනම් දුකින් අත මිදෙන්නට සැප ඇති තැනක උත්පත්ති ලබා ඇතනම් ඒ සැප තවතවත් වඩා වර්ධනය කරගෙන උතුම් නිවනින් සැනසෙන්නටත් ප්‍රාර්ථනා කරනවා. කල්පනා කරගන්න මේ සියලුම කුසල ශක්තිය මේ මෑණියන් ඇතුළු වර්ග પરම්පරානුයාතව මිය පරලෝක ගිහිල්ලා යම් ඥාතිවරයෙක්ින් බලාපොරොත්තු වෙනවා නම් ඔබ සියලු දෙනා නම් මේ ගිහිල්ලා යම් ඥාතිවරයෙක්ින් බලාපොරොත්තු වෙනවා නම් සෑම සියලු ඥාති වර්ගයාම මේ පින තමන් කළ පිනක් මෙන් සතුටින් සාධනාදීන් අනුමෝදන් වනු ලබත්වා. ඒ ඥාතීන්ට උතුම් නිවනින් සැනසෙන්නටම මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම මේ සියලුම කුසල ධර්මයන් අද දවසේදී දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන ශ්‍රේෂ්ඨලන්තේ වාසය කරන උද්‍යානි උනන්තන්න මහත්මියටත් ඒ වගේම සුජීවත්ව වාසය කරන වසන්ත වීරසේකර මහත්මයාටත් පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ධර්ම ශ්‍රවණය කරන්නට සම්බන්ධ වුණ මේ පින්වත් සෑම සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ පින්වත් සෑම සියලු දෙනාටත් මේ තාක්ෂණික අංශයෙන් සහාය ලබා දුන් මේ කටයුතු සංවිධානය කළ විශ්ව මහත්මයා ඇතුළු අනිකුත් ඒ පින්වත් සෑම සියලු දෙනාටත් ඒ වගේම අපේ සුගන්ධ පොඩි හාමුදුරන් වහන්සේ ඇතුළු ඒ පොඩි හාමුදුරන් වහන්සේලාටත් අපි පින් අනුමෝදන් කරනවා. සෑම සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවනයේ සලසාගෙන උතුම් නිවනින් සැනසෙන්නටම මේ කුසලය හේතු පාරමිතාවක් වේවා කියලා සාදු කියලා හැමදෙනාම පින් අනුමෝදන්